අහනවා මං පැනයක් දෙමු බලන්න පිළිතුරක් VIP sessions තවත් දිගහැරුමක ආරම්භය. සබස්ක්‍රයිබ් කළ නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක. Facebook, Twitter, Instagram තුනේම මං ඉන්නවා. අපි කතා බහ කරමු. මම ෂෙනාල් ගුණසේකර. ඊටාම හදිස්සියෙන් වගේ මගේ VIP sessions එකට එකතු කරගන්න ලැබුණා ලංකාවේ ඉන්න දැවැන්ත VIPsලා දෙන්නෙක්. ඒ අය බොහොම ලස්සන වැඩක් කරන්න ලෑස්තිලා ඉන්නවා. ලොකු වෙනසක් කරපු දෙන්නෙක්. ඊටාම කාර්යබහුල වෙලාවක වුණත් ඒ දෙන්නව පොඩි වෙලාවකට සම්බන්ධ කරගන්න මට අවස්ථාව ලැබුණා. මේ තමයි ලංකාවේ නූතන සංගීත කලාවේ පුරෝගාමින් දෙන්න බාතිය සහ සන්තෝෂ්. ආයිබෝන් බාතිය අයියා සන්තෝෂ් අයියා. කොහොමත් බිසී දෙන්නෙක් මේ දවස්වල විශේෂ හේතුවක් හින්දා බිසී වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ෂෙඩියුල් එක ASCII පොඩ්ඩක් හොයාගන්නත් අමාරුනේ වෙලාවක් කතා බහ කරන්න. අපි ඒ ගැන කතා කරමු. ජනවාරි වල ලස්සන වැඩක් තිබ්බා. අවුරුදු 20ක් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔබ නිසා කොන්සර්ට් එක දවස් 3ම බෙලුම් පොකුණ සෝල්ඩ් අවුට්. ඒක දැන් ලංකාවෙන් එළියටත් ගෙනිච්ච පොඩ්ඩක් දැන් වෙස්ටර්න් සයිඩ් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එතනින් පටන් ගමු කතාව. අපි ඔබ නිසා කියලා අපි අලුතෙන් ඇල්බම් එකක් දැම්මා. ඒක හේතු වෙන්නේ අවුරුදු 20ක් අපේ සංගීත ජීවිතයට දැන් අවුරුදු 20යි. ඉතින් මේ ජනවාරි වල අපි අලුත් ඇල්බම් එකක් දැම්ම එළියට. ඒ නිමිත්තෙන් අපි ලොකු කොන්සර්ට් එකක් කරා. මම හිතනවා අපේ දැනට හිස්ටරි එකේ කරලා තියෙන ලොකුම කොන්සර්ට් එක. ඒකෙන් පස්සේ අපි ලංකාව වටේ ඔබ නිසා කොන්සර්ට් ෂෝස් කීපයක් කරලා ඉවරලා ඔස්ට්‍රේලියාවේ අපි ටුවර් එකට ලෑස්ති වුණා. ඉතින් මාර්තු අප්‍රේල් කාලේ අපි ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ ෂෝස් මම හිතන්නේ අති සාර්ථක ෂෝ සෙට් එකක් කරලා මෙල්බර්න් නුවරයි සිඩ්නි ගත්තාම මෙල්බර්න් වල ඇත්තටම මම හිතන්නේ අපේ වැඩිම දැනට මෙල්බර්න් ඉතිහාසයේම ලංකාවේ ෂෝ එකකට වැඩිම ප්‍රමාණයක් ආපු ෂෝ එකක් බවට මෙල්බර්න් ෂෝ එක පත් වුණා. ඉතින් ඊට පස්සේ අපි يعني මුළු ඔස්ට්‍රේලියාවේම ෂෝ සෙට් එකෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා දැන් අපි ලයිලහි ලෑස්ති වෙනවා. අද වෙනකොට BNS කියලා කියන්නේ හැමෝම ආදරය කරන බ්‍රෑන්ඩ් එකක්. හැමෝම බොහොම ආසාවෙන් කතා කරන ගරු කරන මේ නූතන කලාවේ ලෙජන්ඩ්ස් විදිහට සලකන බ්‍රෑන්ඩ් එකක් තමයි BNS කියලා කියන්නේ. 98 දී වසන්තයෙන් පටන් ගත්තාම දැන් මේ තියෙන රෙස්පොන්ස් එක නෙවෙයි තිබ්බේ. මේ දෙන්න ඇවිත් ඉන්නේ ලංකාවේ සංගීත විනාශ කරන්න කිව්වා. පත්තරවල පිටු ගණන් බැන්නා. එතකොට TV එකේ මට මතකයි ගොඩක් ඔය ඉන්න වෙටරන් ආටිස්ට්ලා ඇවිල්ලා පැය ගණන් සාකච්ඡා කරා. මොකද්ද මේ රීමික්ස් කියලා මේගොල්ලෝ මේ කරන්නේ? මගේ සින්දුත් මේගොල්ලෝ විනාශ කරනවා. ඔහොම කීප දෙනෙක් කතා කරා. ඒ බැනපු අයම ඒ විදිහට ඔයගොල්ලෝ විවේචනය කරපු අයම අවුරුදු ගාණක් ගියාට පස්සේ දැන් ඔයගොල්ලොත් එක්ක වැඩ කරනවා. එකට ෂෝස් වලට ඉන්නවා. ඔයගොල්ලන්ගේ හොඳ කියනවා. මෙච්චර කාලයක් මේ ඔක්කොම කතා ටික අහගෙන එන්න තරම් ඔයගොල්ලන්ට ශක්තියක් ලැබුණේ කොහොමද? ඒ කියන්නේ අපිට හරි අපි මෙන්න මේ විදිහට කියමු. මම හිතන්නේ අද ඉන්න දැන් ඔය ඊයේ පෙරේදා ආපු හුඟක් ආටිස්ලා ඉන්නවා. ඒ අතරේ හොඳට ඒ කියන්නේ හොඳ කීප දෙනෙකුත් ඉන්නවා. හොඳ කියලා කියන්නේ මම කියන්නේ හොඳද නරකද කියන්නේ මේ ඒ කියන්නේ හදන songs පැත්තෙන් නෙවෙයි. ඒ ආටිස්ට් කෙනෙක්ගේ ගත්තාම ආටිස්ට් කෙනෙක් ෆීල්ඩ් එකට ඇයි ඉස්සෙල්ලාම එන්නේ? දැන් හුඟක් වෙලාවට ගොඩක් කට්ටිය 70%ක් විතර එන්නේ මම ඇවිල්ලා ලංකාවේ මාර පොරක් වෙන්න ඕනේ කියන අදහසින් තමයි එන්නේ. කියන්නේ මට ඕනේ මිනිස්සු අතරේ පොපියුලර් වෙන්න. හැබැයි සමහර ආටිස්ට්ලා ඉන්නවා තමන් කරන වැඩේ ෂෝකේස් කරලා තියෙන දේට මොකක් හරි දෙයක් ඇඩ් කරන්න. ඒ කියන්නේ මේක තමයි ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් එක තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් ඒ වගේ දෙන්නේ. කියන්නේ අපි දෙන්න ඇත්තටම 98 එද්දි අපි හිතුවේ නෑ මේ ලොකු රෙවොලූෂන් එකක් කරන්න හෝ මේ ලොකු දෙයක් කරන්න කියලා නෙමෙයි හිතාගෙන ආවේ. ඒ දවස්වල තිබුණ මොකක් හරි යූත් එකට තිබිච්ච ප්‍රශ්නයකට උත්තරයක් තමයි අපි හෙව්වේ. යූත් එකට තිබිච්ච ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න දෙවෙලේ. යූත් එකට තිබිච්ච ප්‍රශ්නේ තමයි ලංකාව ඒ වෙලාවේ අන්තවාදී කියන්නේ මම කියන්නේ මේ දැන් තියෙන අන්තවාදයක් ගැන නෙමෙයි. අන්තවාදීව සිතන යූත් ඒ කියන්නේ යූත් එක ගත්තාම අන්තවාදීව හිතන කට්ටියක් හිටියා. පොඩි ප්‍රමාණ දෙකක් විතරයි හිටියේ. එක කට්ටියක් හිටියා නෑ අපි මේක ඇතුළෙම විතරයි ඉන්න ඕනේ කියලා. එක කට්ටියක් හිටියා නෑ අපි මේකෙන් එළියටම විතරයි යන්න ඕනේ කියලා. අතරමැද්ද හිටපු ලොකු කට්ටියකට 80ක් විතර කට්ටියකට අපේ දේත් තියාගෙන අර අපේ දේත් අරගෙන ලෝකෙට යන්න ඕනේ කියන අදහස හිටියා. හැබැයි මේ හිටපු 80%ට සද්දයක් තිබුණේ නැහැ. ඒ කට්ටියට තිබිච්ච සද්දේ මම හිතන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයා ඉන්නේ. රූකාන්ත ගුණතිලක මහත්මයාගේ කාලෙන් පස්සේ ඒ සද්දෙට කිසි ඉඩක් තිබුණේ නැහැ. රූකාන්ත මහත්මයා තමයි අන්තිමයා ඔය 80%ට ඒ සද්දේ දීපු. ඊට පස්සේ ඉතින් අපේ කාලේට එනකම් මොකුත් තිබුණේ නැහැ. ඉතින් යූත් එක හරි දවසට හිටියේ මේ හරිම ඒ කියන්නේ ආවේගෙන් මේකට ප්‍රශ්නයක් ඒ කියන්නේ මේකට උත්තරයක් හොයාගන්න බැරුව. ඉතින් අපි දෙන්න ඇත්තටම ආවේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන.
ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන එනකොට මිනිහෙක් අපිට බැන්හම අපිට කේන්තියක් නැහැ නේ. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දි කවුරු හරි කිව්වොත් නෑ ඕක නෙවෙයි උත්තරේ කියලා අපි ටිකක් වෙලා හිතනවා ඇත්තට මේ මිනිස්සයා කිව්වේ මේක නෙවෙයිද කියන එක. මොකද අපිට ඕනේ මේකට උත්තරයක් හොයාගන්න. එහෙම නැතුව මේ අපි ෆේමස් වෙන්න හරි අපි කියන දේ හරි කියලා හිතන්න නෙවෙයි. එතකොට එක කට්ටියක් කියනවා මේක හරි හොඳයි කියලා. ඒ වෙලාවට අපි ප්‍රීතියෙන් මේ වුණෙත් නෑ. කියන්නේ ආඩම්බර වුණෙත් නෑ. ඉපිලුණෙත් නෑ. මේගොල්ලෝ අපිට කෑකෝ ගහනකොට අපිට අම්මට මේ කියන්නේ මේගොල්ලන් අපිට බයිනවා කියන එක හිතුනේත් නෑ. අපිට හිතුනේ ඇයි මේක බයින්නේ? ඇයි එක අපි ඇනලයිස් කරනවා. අයියකින් අරගන්න ඕනේ දේවල් ටික ගන්නවා. ඊටු එක එළියට කවන්නේ යාර කෑ ගහන්න අයිතියක් තියෙනවනේ කියන ලෙවල් එකේ තමයි ඉන්නේ. මේගොල්ලොනුත් ඇවිල්ලා ගම ෂා ඔයගොල්ලෝ මාර කට්ටිය යන්නේ පො. අපි ඒකෙන් අපි මාර පොරවල් කියලා හිතාගත්තෙත් නෑ. අපි ඒ වෙලාවට හිතාගත්තේ ඇයි මෙයා මේක හොඳයි කියන්නේ. ඔය ඇටිටියුඩ් එකෙන් ආපු හින්දා තමයි මං හිතන්නේ අපිට කවුරුවත් අපිත් එක්ක කියන්නේ අපිත් එක්ක තරහ වුණේ නෑනේ මේ වෙනකන්. තරහ වෙන්නේ නැති හේතුව තමයි මොකද අපි ඒගොල්ලන්ගේ ඔපිනියන් එකට ඉඩ දීලා ඔපිනියන් එකකින් ගන්න දේ අරගෙන ඒගොල්ලන්ගේ ඔපිනියන් එකට ඉඩ තියනවා කියලා අපි අපේ ගමන ගියා. එතකොට මේකෙන් ආපු උත්තරේ සාර්ථක වුණා. එතකොට අර ඔයා කියනවා වගේ අපි හොඳයි කියපු මිනිස්සුත් අපි හොඳ නෑම කියපු මිනිස්සුත් එක තැනකට ගන්න අපිට පුළුවන්. ඕක තමයි අපි කරේ. සන්තුෂය රෝයල් එකේ බාතය යානන්දේ පොඩි රයිවල් රිගත්තිය නිස්කෝල දෙක කවියම එම නැහැ නමුත් අපි දන්නවානේ පොඩි ස්කෝල කාල ගන්න එන කාලෙන් දැන් මේ දෙන්නගේ මිත්‍රත්වය දැන් හැදුනනේ එක ගොඩක් ඉස්සරට ආවනේ ඔය දෙන්නව කොටවන්න කාටනය රයි කල නැද කවුරු එකන්නේ කද්ද මේ සන්තුෂය තමයි නොන බාතිය මේ ඉස්සරට වැඩන්න ඔදන නම් දෙගෙදදි සන්තුෂ් බාතික තිබන හොඳයි දෙන්න අතර පොඩි රිෆ්ටක් ඇති කරන්න අර තර්ඩ් පාටිස් එකතු වෙන්න ඇවිල්ල නැද්ද එම කට්ටිය උත්සා කළ නැද දෙන්නගේ මිත්‍රත්වය කඩන්න එහෙමයි අවුරුදු 20ත් තිස්සේ ගමන යනකොට ඉතින් එක බාධා එනවා සමහරලාට අපේ සංගීතයට බැනලා බාධාවල් ආවා සමහර වෙලාවට අපි හිතන දේට එක බාධාවල් ආවා ඉතින් ඒ වගේ ඉතින් මේ දේටත් ඇවිල්ලා තියෙනවා ඉතින් සමහර වෙලාවට කට්ටිය ඉතින් කොහොම දේවල් කියනවා ඒ වෙලාවට ඉතින් තමන් විශ්වාස කරන දේට හරියට විශ්වාස කරලා ඒ අනවශ්‍ය විස බීජ ඔලුවට දාගන්න නැතුව තමන් යන පාරේ හරියට යන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම වැඩ කරාම සෑහෙන කාලයක් යන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ ගමනක් යනකොට ඔය එක දාන ඔලුවට දාන විස බීජ වලින් යන ගමන එහෙම අවුල් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔය ඔක්කොම අනවශ්‍ය සිතුවිලි ටික ඇති වෙලා ඒ පාර යන ගමන යන්නේ මෙතන තරහා ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව හරි ඔය වගේ දේවල් ඇවිල්ලා ඉතින් යන ගමන යන්නේ නැහැ. ඉතින් මේක දෙන්නෙක්ට වෙන්න පුළුවන් තනි පුද්ගලයෙක්ට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් අපේ ගමන එක්තරා සාර්ථකත්වය තමයි අපි යන ගමන හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන අපේ මොකද එදා අපේ තිබ්බ පිපාවක් ඒ කියන්නේ අපේට තිබ්බ පිපාසය තමයි යූත් එක හැටියට අපිට ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකන් කියලා අනන්‍යතාවය අඩුයි. ඒකේ තියෙන يعني අපි ගොඩක් වෙලාට දූපත් මානසිකත්වයෙන් නෑ ලංකාවේදී ඇතුළේ විතරයි අපිට ලංකාවෙන් එළියට යන්න බෑ කියලා ඒක හිටපු තරුණ තාමත් තරුණ අපේ තරුණයන්ට තියෙනවා ඒක. මොකද එළියෙන් ජාත්‍යන්තරයෙන් තියෙන ප්‍රෙෂර් එකත් එක්ක නේ අපිට යන්න පුළුවන්. අපි ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන්. අපේ සංගීතයට අපේ අනික් දේවල් වලට ඉතින් අපේ තිබ්බ ඒ තියෙන බඩගින්න ඒ තියෙන දැක්ම ඒ තියෙන අවශ්‍යතාවයනේ නෑ අපිට පුළුවන් විදිහට අපිට හැප්පෙන්න පුළුවන්. ඉන්දියාවේ කොච්චර ලොකු වුණත් අපේ රටේ තියෙන සම්පත් එක්ක අපිට ඒත් හැප්පෙන්න පුළුවන්. වෙන රටවල් එක හැප්පෙන්න පුළුවන්. ඉතින් ඔය පිපාසය ඔස්සේ ඒ ගමන ඔස්සේ අපේ ලංකාවේ තියෙන තාරුණ්‍යය අපේ ලංකාවේ තියෙන කලාව අපේ ලංකාවේ දේ විශ්වාස කරලා ඒ දේට ජාත්‍යන්තරකරණයක් දෙන එක තමයි අවශ්‍ය වුණේ. ඉතින් ඔය දේ කරන්න යනකොට අපිට එක බාධාවල් අපි කොටවන්න ඔහොම අදහස් ගොඩක් එක තැන්වලින් එනවා. හැබැයි ඉතින් තමන් විශ්වාස කරන දේ විශ්වාස කරලා ඒ ඔස්සේම යනකොට ඉතින් දෙන්නට දෙන්නගේ මිත්‍රත්වයත් එක්ක වැඩේ සාර්ථක වුණා. මට දෙන්නගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා මොකද 90s වල ෆීල්ඩ් එකට ආපු නිසා. බාති අය A level වලට මොනවද කරේ? සබ්ජෙක්ට්ස්. A levels වලට මැත්ස් කරේ මම. සන්තෝෂය? මැත්ස්. ඒත් මැත්ස් කරේ. ඊට පස්සේ higher studies වලට higher studies වලට මම කරේ ඒ කියන්නේ කල්පනාකරණයයි මේ මොකක්ද කියන්නේ මේ ෆයිනන්ස් සන්තෝෂය? මාකටිං මැනේජ්මන්ට් ඉකොනොමික්ස් ඒ ලයින් එක තමයි කරේ. 90s වල සාමාන්‍යයෙන් අද තරම්වත් විවෘත මානසිකත්වයක් සමාජයේ නැහැ. කියන්නේ
දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න බැංකුවට රස්සාාවට යන්න ලෝය කෙනෙක් වෙන්න එතකොට ඇයි බාධ්‍ය සන්තුෂ් දෙන්න මියසික් තෝරගත්තේ හිතුන් නැද්ද ඒ දවසල කිවන දෝක කරලා හරියන්න ඒකට එහෙම ගොඩක් ආවා ප්‍රශ්න තියෙන්නේ ඔතන නෙවෙයි එතෙන්නදීත් අපි හිතපු විදිිය වෙනස් ඒකට උත්තරයක් ඔය ප්‍රශ්නකට උත්තරයක් හොයන කත්තා අපි කරේ කියන්නේ අපේ රටේ සංගීත කරන හෝවේවා ඕනෙම කලාකරුවන් කියල ගත්තාම මානසිකත්වයක් හැදිලා තිබුණ ඕක මේ හැදෙන්නේ කොට අවුරුදු ගානක් අරගත්තාම කියන්නේ කලාව කරන මනුස්සයට මේ තියෙන මේ කියන හින්දුස්ථානි කලාව හෝ මොකක්හරි කරන කලාව ඇතුළේ දැන් අනිත් රටවල්ව ලෝක නෑ ඔයකැද ඔස්ට්‍රේලියාවේ හරි ඇමරිකාවේ හරි ගැන ස්ටන් කන්ට්‍රීස් වල කලාවත් එක්කම මංහිතන්නේ ආර්ථික විද්‍යාව උගන්නනවා කළමනා කරණයෙන් ටිකක් උගන්නනවා එතොට ලෝකෙ වෙන අනිදේවලුත් උගන්නනවා. අපේ තියෙන ඔය මේ පැත්ත තියෙන ගැන මේ ශාස්ත්‍රීය සංගීතය ඇතුළේ ඔය සංගීතය කලාව සංගීතය හෝ මොකක්හරිදේ පමණයින උගන්නන්න ඕකට දාලා නෑන එච්චාර් මැනේජ්මන්ට් කියල දෙයක් දාලා නෑ. ඉතින් ගොඩක් කාලක් තිස්සේ ම මේක පැරද්දක්කි නොනේ මේ වෙලා තියෙන දේ කියන්න ගොඩ ඔය 40 ගණන් වලින් ඉඳන් හින්දුස්ථානි සංගීතය පමණක් කරගෙන ඇවිල්ලා කලාකරුවන්ගේ 80%ක් විතර තව 20ක් ඉන්න ඔය අතර සාර්ථක වෙච්ච ඔය කලාවේ අර කියන්නේ කලාවටම කොටු වෙලා ඉන්න මේගොල්ලන්ට ඇවිල්ලා අනිත් දේ ඉගෙනගෙන නැති හෝ අනිත් දේ ගැන කියවන්න නැතුව හෝ මේ ලෝකෙ වෙන අනිත් දේවල් ගැන කියවන්න නැතුව මේගොල්ලන්ට ඒ ගැන තියෙන දැක්ම අඩු වෙලා තියෙනවා. දැක්ම හෝ ඒ ගැන තියෙන අවබෝධය. ඊට පස්සේ ඔය දැක්ම අඩුකම හින්දා මේගොල්ලන්ට තමන්ගේ තියෙන මේ වෘත්තීමය කළමනාකරණය කරගන්න බැරි වුණා. හරිද? වෘත්තීමය කළමනාකරණය බැරි වුණා. මේක වුණා හොඳම ආටිස්ලට. එතකොට සමාජයෙන් මතයක් ආවා මේ හොඳ කලාකරුවෙක් කියන්නේ දුප්පත් මිනිහෙක් වෙන්න ඕනේ කියලා. ඒක වුණේ මේ හොඳ කලාකරුවා කියන්නේ දුප්පත් මිනිහෙක් වෙන්න ඕනේ කියන එක නෙවෙයි උතන උනේ. උතන උනේ හොඳම කලාකරුවන්ගෙන් 80%කට කළමනාකරණය කියන දේ ඉගෙනගෙන තිබුණෙත් නෑ. ඒක ගැන දන්නෙත් නැතිකම. ඕක අවුරුදු ගානක් ආපුවාම ඉතින් සමාජයේ මතයක් හැදෙනවා. කලාකරුවා කියන්නේ හැමදාම හිඟන්නා වගේ ඉන්න ඕනේ කියන එක. ඔයාලට මං කියන්නේ දෙන්න. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් මේ ලෝකේ පේනවනේ මිනිසුන්ට YouTube මිනිස්සු කොටකට පේනවා. ඒ නිසා දැන් එන ගොඩක් තරුණ කලාකරුවෝ කලාවත් දන්නවා ඒ අතර මේ ලෝකෙ වෙන ඉතුරු දේවල් ගැනත් දන්නවා අවබෝධකින් ඉන්නේ. එතකොට මේගොල්ලොන්ගේ කළමනාකරණය හොඳට හදාගත්තාම ඉතින් එහෙම හිඟන්නෙක් වගේ ඉන්න ඕනේ නෑ. ඉතින් තමන් පටන් ගන්න යටින් වෙන්න ඉතින් ටික ටික හොඳට ඇවිල්ලා ජීවිකාවේම හොඳට හදා ගන්නවා. right? ඔන්න ඕක අපි දෙන්නට මං හිතන්නේ මොකක් හරි හේතුවකින් අපි කියෝලා තියෙන හින්දා මොකක් හරි දැක්මකින් අපි දැක්කා ඒක. අපේ අම්මලා අපිට කිව්වා එපා යන්න වෙන රස්සාවකට යන්න. අපි දෙන්න කතා වුණා නෑ අපි අනිත් ආටිස්ලා ලෝකෙ මෙහෙම කරනවනේ. අපිටත් පුළුවන් මේක හොඳ ජීවිකාවක් බවට කියන හොඳට සැපට ඉන්න පුළුවන් ජීවිකාවක් බවට පත් කරගන්න. හැබැයි ඒ පත් කරගන්න එකම නෙවෙයි අපේ ඔබ්ජෙක්ටිව් එක. මං අර ඉස්සෙල්ලා කිව්ව එක තමයි අපේ ඔබ්ජෙක්ටිව් එක. ඉතින් ඒක කරගෙන තමයි ආවේ. දැන් ඒ කාර්යයෙන් පස්සේ දැන් අලුත් ආටිස්ලා ඇවිල්ලා දැන් අපිට සමාජයේ ප්‍රවණතාවක් පේනවා. අම්මලා තාත්තලා ආටිස් කෙනෙක් වෙන්න කියලා ළමයිව තල්ලු කරන අවස්ථාව බොහොම ඇත්තිනවා දැන්. ඉතින් අපි දෙන්න ඒකට ගොඩක් සතුටු වෙනවා. ඔය කියන්නේ මේ ඔබ කියනවා ඒ කියන්නේ දැන් අපි සංගීතය ඉගෙන ගන්න නැතුව මේ ෆීල්ඩ් එකට ආව නෙවෙයි. right? දැන් කොහොමද ඉස්කෝලේ ඉගෙන ගන්න දේ සායල්ප යුනිවර්සිටි ගිහිල්ලා පුෂ් කරන්න ඔය වගේ සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නනේ ටිපිකල් සබ්ජෙක්ට්ස් නේ අපිත් ඒ වගේම ඉගෙන ගත්තා. ඒ වගේ මේ සබ්ජෙක්ට්ස් වල අපි කැමතිත් එක්ක. හැබැයි සංගීතය කියන එක අපි පොඩි කාලේ නම්ම කරා. ඒ කියන්නේ බටහිර ශාස්ත්‍රීය සංගීතය අපි අවුරුදු 12 13 ඉඳන්ම ඉගෙනගෙන අවුරුදු 20 විතර වෙනකම්ම ඒ ශාස්ත්‍රීය පැත්තෙන් සෑහෙන ගැඹුරු ලෙස ඉගෙන ගත්තා. ඒ මොකද සංගීතයට තියෙන ආසාව. ඉතින් මොනවා වුණත් පොඩි කාලේ නම් අර සින්දු කියන්න තියෙන එක තමයි ඉතින් ඉස්සල්ලාම තියෙන්නේ. දැන් ඒ සංගීතයට ආදරේ හින්දා. ඉතින් ඔය ඔස්සේ දැන් ඉගෙන ගන්න එකත් එක්කම අර ඉස්සල කියපු කතන්දරයෙන් තමයි කියන්න තියෙන ගොඩක් වෙලාවට සංගීතය කරන්න යන්තම් ආවහම පස්සේ ඒ කියන්නේ අර මොකද ඉස්සල්ලාම සංගීතයට යමු ඒ කියන්නේ සින්දුව පසන්තය පටන් ගන්න ඒ කියන්නේ සංගීතයෙන් පටන් ගන්න මොකද මේ අපේ තරුණයන් හැටියට ඒ කියන්නේ අපිත් ඒ කාලේ ලංකාවේ පොප් මියුසික් කියලා ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. පොප් සින්දුවක් නැහැ. එක්ක බයිලා තියෙනවා. එහෙම නැත්නම්
ශාස්ත්‍රීය පෙරදිග සංගීතය තියෙනවා. එහෙම නැත්නම් බටහිර සංගීතය තියෙනවා. අන්තවල විතරයි. අන්තවල විතරයි තියෙන්නේ. මැද ඔක්කොටම හරියන්න බයිලා තමයි තියෙන්නේ. ඉතින් ඉන්දියාවට ගියාම නෑ. බොලිවුඩ් සංගීතයක් තියෙනවා. ටර්කි වලට ගියාම නෑ සංගීතයක් තියෙනවා. USA ගියාම ඒගොල්ලන්ගේ රැප් පොප් ඒගොල්ලන්ගේ සංගීතයක් තියෙනවා. ඕස්ට්‍රේලියා හැම රටේම තියෙනවා තරුණයන්ට. ඉතින් අපේ තරුණ කට්ටිය අපිට තරුණයන් හැටියට ශ්‍රී ලාංකික පොප් සංගීතයක් නැහැ. ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න පුළුවන්. සුද්දෙක් කරේ හැවිලා එනවා wow ශ්‍රී ලංකන් music wow this is ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ගෝචර වෙන අපිටත් ගෝචර වෙන දෙයක් නැහැ. ඉතින් ඔය පිපාසය සහ සංගීතයෙන් පිපාසය ඔස්සේ තමයි සංගීතයට එන්නේ. හැබැයි සංගීතයට ආවහම පස්සේ සංගීතය විතරක් හැටියට නෙවෙයි. සංගීතයෙන් එතනින් එහාට ගිය දෙයක් හැටියට සංගීතය හරි ප්‍රබල මාධ්‍යයක් කියන දේ අනික් දේවල් ඉගෙන ගත්ත හින්දා ආර්ථික විද්‍යාව එතකොට කල්පනාකරණය ඔය වගේ දේවල් හින්දා සංගීතය එතනින් එහාට ගිය දෙයක් හැටියට දැක්කා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් අද චීනය ලෝකේ ඒ තියෙන චීනය කියන ඒ බලවත් රට يعني ඒ චීනයේ තියෙන දේවල් ලෝකයට ගෙනල්ලා ඒ අධිකාරී ඇති කර ගන්න මේ දවස්වල චීනය කරන්නේ ක්‍රීඩාව සහ සංගීතය. ඒ රටේ ඉතාම ඒකට තමයි ඒ අවශ්‍ය ප්‍රාග්ධනය යොදන්නේ. රයිට් ඔපෙර සංගීතය එතකොට ෆුට්බෝල් එතකොට ඒක මොකද අවුරුදු 30කට 40කට උඩදී ඒගොල්ලන් ටේබල් ටෙනිස් කියන ක්‍රීඩාවට ඒගොල්ලන් මේ ප්‍රාග්ධනය යදුවා. ඉතින් අද හොඳම ක්‍රීඩකයන් ඉන්නවා. 2008 ඔලිම්පික්ස් වලට 2007 ඉඳන් ළමයි ට්‍රේන් කරා. ළමයි ට්‍රේන් කරා. ඒ කියන්නේ ඒ දවස්වල දැන් මේ දවස්වල ඒගොල්ලන් ෆුට්බෝල් වලට දානවා. ෆුට්බෝල් කරන අතරතුර ඔය ඒ කියන්නේ දැන් මොකද චීනයට ඒ කියන්නේ නිර්මාණාත්මක ශීලීභාවය ඇති වෙන්නේ අලුත් විදියට හිතන්නේ අලුත් අදහස් බ්‍රෑන්ඩිං අපි මෙහෙම කරන්න ඕනේ චයිනීස් කියන එකේ ඒ කියන්නේ ඒ දේ ඇති වෙන්නේ මේ සංගීතමය තියෙන එක නිර්මාණාත්මක තියෙන භාවය ඇති වෙනවත් එක්කම. ඉතින් සංගීතය ඔස්සේ රටක අනන්‍යතාවය රටේ තියෙන දේවල් ඒ කියන්නේ සෑහෙන දෙයක් ඇත්තටම ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඇති කියන්නේ ඇති කරගන්න පුළුවන්. ඉතින් සංගීතය කියන මාධ්‍ය හරි ප්‍රබල මාධ්‍යයක් විදියට දකින්න පටන් ගන්නවා මේ දේවලුත් එක්ක වුණාම පස්සේ. තාම කෙටියෙන් කිව්වොත් එහෙම දැන් අපි අපේ රටේ අවුරුදු 30කට 40කට උඩදී අපේ තියෙන කර්මාන්ත ගත්තොත් අපේ දුරකථන අපි කියන්නේ ටෙලිකොමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එක, IT ඉන්ඩස්ට්‍රි එක, බැංකින් ඉන්ඩස්ට්‍රි එක, එතකොට අපි කොහොම බ්‍රෝඩ්කාස්ටිං ඉන්ඩස්ට්‍රි එක, රයිට්? එතකොට අපේ කර්මාන්ත සල මේ ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් තිබ්බේ ජාත්‍යන්තරයත් එක්ක ජාත්‍යන්තරයකරණය වෙලා නැහැ. හරි. හැබැයි 80 90 ගණන් වලින් පස්සේ 2000න් පස්සේ අපේ ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් බැංකින් ඉන්ඩස්ට්‍රි එක ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන්. අපේ ATM හැමතැනම තියෙනවා. රයිට්? ඒ කියන්නේ ATM මං කියන්නේ ඔක්කොම ගත්තාම බැංකින් ඉන්ඩස්ට්‍රි ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන් තරකට ඇවිල්ලා ඒක ඒ ජාත්‍යන්තරකරණය අස්සෙන් ගිහිල්ලා වෙලා තිබ්බා. අපේ ID පරිගණක ඉන්ඩස්ට්‍රි එකත් ඒ වගේම සිංගප්පූර් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඒවා අපේ රටේ අපේ කොල්ලෝ හදන්නේ. රයිට්? එතකොට බ්‍රෝඩ්කාස්ටිං ඉන්ඩස්ට්‍රි එක ගත්තත් ඒත් එහෙමයි. අපේ මාධ්‍ය ගත්තොත් ඒ කාලේ අර SLBC එක තිබ්බා වගේ නෙවෙයි. 2010න් පස්සේ අපේ රටේ මාධ්‍ය ඉන්දියාවත් එක්ක USA එක හැප්පෙන්න පුළුවන් හොඳ මාධ්‍යයක් ඇති වෙලා තිබ්බා. ඉතින් ඔහොම ගත්තාම ගොඩාක් ඒ කියන්නේ රටේ එක එක විවිධ කර්මාන්ත ජාත්‍යන්තරයකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන ඉන්ඩස්ට්‍රීස් එක හැප්පෙන්න පුළුවන්. ටෙලිකොමියුනිකේෂන් වෙන්න පුළුවන්. ඒ දවස්වල අවුරුදු මාස දෙකක් තුනක් ඉන්න ඕනේ ටෙලිෆෝන් මේ අවුරුදු දෙකක් තුනක් ඉන්න ඕනේ ටෙලිෆෝන් එකක් ගන්න ගෙදරට. අද එහෙම නෙවෙයි. 2000න් පස්සේ ඔක වෙනස් වුණා. ලෝකයේ තියෙනවා වගේම උදේ ඇති වුණා. ඉතින් අපේ රටේ ඒ විදිහට කියන්නේ එක එක කර්මාන්ත කියන්නේ ඒ ක්ෂේත්‍ර ජාත්‍යන්තරයත් එක්ක එකට හවුල් වෙලා ඒ තරගකාරී ලෝකෙට යනකොට හැබැයි මේ හැම දෙයකටම ඒ කියන්නේ බීම එකක් වේවා ඒ කියන්නේ ටෙලිකොමියුනිකේෂන් එකක් වේවා බැංකුවක් වේවා මේ හැම දෙයකටම අනන්‍යතාවයක් පණක් එතකොට ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට භාණ්ඩවලට සේවාවලට අපේ රටේ අපේ ඒ කියන්නේ රටකට අනන්‍යතාවය දෙන්නේ භාණ්ඩයකට අනන්‍යතාවය දෙන්නේ එතකොට හැම දෙයකටම මොන ක්ෂේත්‍රෙද දෙන්නේ සංගීත ක්ෂේත්‍රයයි ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකයි ඒ කියන්නේ අපි දෘශ්‍ය ලෙස දකින ඉන්ඩස්ට්‍රි දෙක ඔය දෙක තමයි මේ හැම භාණ්ඩයකට සේවාවකටම අපි දකින දෙයට වැඩිය ජීවයක් එක්කහු කරන්න. ඉතින් ඔය දේ තමයි අපේ රටේ අනන්‍යතාවයටත් එක්කහු වෙන්නේ.
ශ්‍රී ලාංකික හැටියට අද අපිට ප්‍රශ්නයක් තියෙනවා අපේ අනන්‍යතාවය ගැන ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න අපේ අන්තවාදී ලෙස මෙහෙම බෙදලා මේ තාම අපේ රටේ තියෙන පවතින ප්‍රශ්න හැබැයි දැන් කලාශේත්‍රයට පුළුවන් වුණානම් මේ ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න මේ අනික් ක්ෂේත්‍රය වලට ඒ අවශ්‍ය දේවල් කරන්න right හැබැයි කලාශේත්‍රය ගත්තාම ලංකාවේ 2000න් පස්සේ 2000දී කලාශේත්‍රය තාම ජාත්‍යන්තරයකරණය වෙලා නැත්තම් දෙකෙන් එකක් කරන්න පුළුවන්. එක්කෝ අයියෝ මේ කලාශේත්‍රය තාම ජාත්‍යන්තරයට ගිහිල්ලා නැහැ. අයියෝ මේකේ කිසිම අනාගතයක් නැත. අපි බැංකුවකට හරි එහෙම නැත්තම් මේ දොස්තර කෙනෙක් හරි මොකද මෙඩිකල් ඉන්ඩස්ට්‍රි එක හරි එහෙම නැත්තම් මේ මොන හරි කියන්නේ එන්ජිනියරින් හරි ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන ජාත්‍යන්තරයත් එක්ක වැජබෙන ක්ෂේත්‍රයකට යන්න පුළුවන්. හැබැයි මේ හැම ක්ෂේත්‍රයටම රටේ පුරවැසියන්ට ඒ අවශ්‍ය අනන්‍යතාවය පණ දෙන ඒ ජාත්‍යාලේ හැමදේම දෙන කලා ක්ෂේත්‍රයේ දෘශ්‍ය මාධ්‍යයේ තියෙන ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක හරි වේවා අපේ ඇහැට දකින්න දේ ඒ ක්ෂේත්‍ර දෙක තාම හිටිය පල්ලෙහා. ඒ බුද්ධිමය දේපල පනතක් නැහැ ඒවා ආරක්ෂා කරන්න. රයිට් අපේ රටේ ඉන්න නිර්මාණකරුවන් හූරන් කරනවා. රයිට් ඒ අවශ්‍ය මිල මුදල් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ජාත්‍යන්තරයට යන්න ඒ වත්කමක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අවශ්‍ය ආයෝජනයක් එන්නේ නැහැ. මේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කලා ක්ෂේත්‍රය ඉතුරු ක්ෂේත්‍ර වලින් හුරං කාගෙන තියෙන. තාමත් තියෙන්නේ එක්තරා දුරකට ඒ විදිහට තමයි. ඉතින් එතකොට හැබැයි සංගීතයට ආදරේ. right 2022 දී මේ සංගීතයට ආදරේ. ඉතින් එතකොට එක්කෝ මේක ඇතුළට එන්න පුළුවන්. නෑ මම මේක ඇවිල්ලා මේ දේ වෙනස් කරලා මේ දේ ඔස්සේ මේක ජාත්‍යන්තරයකරණය කරොත් ඇත්තටම ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ සංගීත ජීවිතයේ ඒ අවශ්‍ය ඒ සතුට විඳගන්න පුළුවන්. මොකද සංගීත අපි කැමති දෙයක් කරන්න ආවා. ඒ වගේම අර අනික් ඉගෙනගත්ත දේවල් වලින් මේ දේ කොහොමද හරි සැලසුම් කරලා ඒ කියන්නේ පිටරට පාර්ශ්ව වලින් සහ ඇතුළේ තියෙන දේවල් ස්ට්‍රක්චර් කරලා හරියට ඒ කියන්නේ ස්ට්‍රක්චර් ප්ලෑන් ප්‍රොසෙස් එකකින් මේ ගමන යන්න පුළුවන් එක අනිත් පැත්තෙන් උත් පේනවා. ඉතින් එක්කෝ ඒ කාලේ තිබ්බ තීරණ දෙකයි. එක්කෝ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ දේ අපිට පුළුවන් විදිහට මේක වෙනස් කරලා ඉස්සරහට යනවද? එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රය හරිය නැති හින්දා අපි කැමති නැති රස්සාවක right 9 to 5 job එකකට ගිහිල්ලා බැංකුවේ වැඩ කරන ගමන් ඉතින් සින්දු ලියලිය හදාද ඒ අකමැති විදියට ජීවිතේ ගෙනියනවාද කියන ඒ තීරණය ගන්න තමයි. ඉතින් අපි දෙන්නම සංගීතයට වැඩිපුර කැමති හින්දා ඒ කියන්නේ මේකෙන් මම මෙයා කියපු දේ පොඩ්ඩක් ගන්න බැංකින් කියන්නේ හොඳ නැති එකක් කියලා නෙමෙයි කියන්නේ අපිට අපියාස නැහැ ජොබ් එකට. ඒක මම කියන්නේ ඒ බැංකින් වලට හොඳයි ඉන්න බැංකින් කියන්නේ හොඳ රස්සාවක්. ඒක නෙමෙයි කියන්නේ තමන්ගේ පැෂන් එක තෝරගන්න. තමන්ගේ පැෂන් එක තෝරගන්න ඕනේ කියලා කියන්නේ. මගේ ජීවිතේ පළවෙනි රස්සාව බැංකුවේ වැඩ කරේ. හැබැයි ඒක පැත්තකට දාලා ආවේ මොකද සංගීතයට තියෙන ආසාව හින්දා. ඒ වගේම සංගීතමය විතරක් නෙමෙයි. එතනින් එහාට රටට කියන්නේ අපේ ආර්ථිකයට සහ තමන්ට හැම දෙයකම ඇති කරගන්න පුළුවන් අනාගතයක් යන්තම් දැක්ක. හැබැයි ඒක බැටල් එකක්. ඒක ලේසි ගමනක් නෙවෙයි. ඒක ඉස්සෙල්ලා කිව්වේ අර ඒ අපි දකින ඒ දැක්මත් එක්ක ඒ විශ්වාසයත් එක්ක ඒ ගමන යනවා නම් හරි. ඉතින් ඔය ඔස්සේ තමයි ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔය ඔක්කොම පැත්තකින් දාලා සංගීතයට එන හේතුව ඔන්න ඕක තමයි. ඉනිශියල් රිස්ක් එකක් තිබ්බට කට්ටාගෙන යන්න පුළුවන් නම් ඕනම දෙයක අවදානම් වැඩි වෙන්න ප්‍රතිලාභයත් වැඩි. ඒ වගේම ඒක ඉතින් හදවතයි බුද්ධයයි දෙකම එකට එක්කහුව කරගෙන යන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපේ ජනතාව අතර මතයක් තියෙනවා මේ දෙන්නගෙන් බාති තමයි මියුසික් සයිඩ් එක කරන්නේ. සන්තුෂ් තමයි ඔය මැනේජ්මන්ට් සයිඩ් එක කරන්නේ කියලා. ඒ වගේ මේ පොඩි අර ගොසිප්පයක් දත් මන්ද ඒ වගේ කතාවක් තියෙනවා. මියුසික් පැත්ත මෙයා බලන්නේ මෙහෙම බෙදලා. දෙන්න වැඩ බෙදාගෙන දින්නේ නැත්තම් දෙන්නම එකතු වෙලා දේවල් කරනවද? කොහොමද behind the scenes කොහොමද BNS brand එක maintain වෙන්නේ? music and marketing දෙකම. මෙහෙමයි සාමාන්‍යයෙන් අපේ සංගීත පැත්ත ගත්තහම ගොඩක් සංගීත නිර්මාණය කරන්න සින්දු හදන්න ගියාම මේක අපි දෙන්නම් 50-50 කරනවා. ඒ කියන්නේ මියුසික් කම්පෝසින් පැත්තේ මෙයා හදන සින්දු දෙනවා මම දෙනවා. දැන් නානයන උන්මාදනේ මෙයා බාති හදපු සින්දු. එතකොට මල්පැන් පොදක් තාරුන්නේ ඔය වගේ සින්දු මම හදපු. ඉතින් ඒක අපි ගොඩක් ඉතින් එළියට එන්නේ නැහැ. කවුද සින්දු හදන්නේ කියන එළියට එන්නේ නැහැ. මොකද සින්දු හදනකොට අපි ඇතුලේ කරනවා. right. එතකොට මියුසික් වල මියුසික් එන්ජිනියරින් පැත්තේ අපි ඒ කොටස ගොඩක්ම බාතිය තමයි වැඩිපුර පර්සන්ටේජ් එකක් ඒ පැත්ත ගන්න.
එතකොට බ්‍රෑන්ඩ් එකක් හැටියට අපි කොහොමද ඉස්සරහට යන්නේ ඒ ප්ලෑනිං ඒ පැත්ත ගොඩක්ම මම ගන්න හැබැයි ඉතින් ඕක ගත්තක ලෝක අපි දෙන්න දෙපැත්තට ඉන්න නෙවෙයි ගොඩක් වෙලාට අපි හැම කොටසින්ද අපි දෙන්න මිශ්‍ර කරගන්නවා වැඩේ ඒ ගැන ඉන්ජිනියරින් පැත්තට ගියාම සින්දුවක් හදනකොට ඉතින් එතන අපි දෙන්න එක වෙලා තමයි කරන්නේ මොනාරි ප්ලෑනින් කරත් අපි එක වෙලා තමයි කරන්නේ හැබැයි අතනදී පොඩ්ඩක් දෙපැත්තට යනවා ඉතින් හොම තමයි කතන්දරේ වෙන්නේ අපි හැම දේම හැබැයි අපි එක්කහු වෙලා තමයි අවසාන තීරණ ගන්නේ අපි ඔක්කොම එකට එක්කහු වෙලා කවදාවත් මොන හරි වැඩක් කරනකොට ඒ කියන්නේ මේ ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා හිතින් තීරණ ගන්න අමාරුයි සමහර දේවල් තියෙනවා බුද්ධියෙන් තීරණ ගන්න සමහර දේවල් තියෙනවා බුද්ධියෙන් තීරණ ගන්න බෑ හිතින් තීරණ ගන්න ඕනේ ඉතින් ඔය අවස්ථාවේදී හරි වැරද්දක් නැහැ සමහර වෙලාවට ඕක අපි විවාද කරලා ගන්න ඕනේ ඉතින් ඒ වගේ වෙලාවට එහෙම වෙන්න තියෙනවා නම් එහෙමත් අපි කරලා හැබැයි ඒ කියන්නේ පෞද්ගලික මතයක් නෙවෙයි අපි යන්න ඕනේ තැනට හරි මතේ අවශ්‍ය කරලා ඒක අපි ඇතුළේ කරන දෙයක් ඉතින් අපි ඒක ඇතුළේ කරලා කරනවා ඉතින් එළියට යනකොට මම ගොඩක් වෙලාවට මම මේ සාමාන්‍යයෙන් කතා බහ කරන එකට වැඩිය භාතිය කතා බහ කරන්න ඒ අපේ කැරක්ටර්ස් එක විදිය ඉතින් එතකොට මිනිස්සු එක විදිහට හිතනවා ඉතින් හිතුවා කියලා ඒක අපි දෙන්නට ප්‍රශ්නයක් නැහැ මම මගේ වැඩේ කරනවා එයාගේ වැඩේ කරනවා එන්න එක අහවලා කරනවා මොකද අපි ලෝක ගමනක් යන්න තියෙනවා අනික මේ කරන කරන වැඩේට ආදරේ ඒ කියන්නේ එදා ඉඳන්ම සංගීතය කරේ මේ මියුසික් වලට විතර ආදරයක් නෙවෙයි සංගීතයෙන් ගොඩක් දේවල් හදන්න පුළුවන් සංගීතයෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් ඉතින් අපේ රටට මේ කියන්නේ කලාවට ඒ අවශ්‍ය ඒ පන්නරේ කලාවට අවශ්‍ය ආරක්ෂක පද්ධතිය කලාව හරියට ගෙනියන එක අත්‍යවශ්‍යයි මොකද ඉතාම කෙටියෙන් මම කියන පොඩ්ඩක් ඔයාගේ ප්‍රශ්නේ අහපුවකින් තව පොඩි ඒරියා එකක් මේ අපි දකින ඒ කියන්නේ අපි මේ ඇයි මේ කලාව අවශ්‍යයි ඇයි මේ කලාවට මේ ආරක්ෂාව අවශ්‍යයි කියන්නේ කලාවෙන් රටේ අනන්‍යතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් එච්චරයි අපිට අපේ රටට තියෙන්නේ අපේ රටේ තියෙන තේද අපේ රටේ තියෙන ඇඟලුම් කර්මාන්තය අපේ රටේ තියෙන හැම දේවල් ලෝකෙත් තියෙනවා හැබැයි අපේ රටේ තියෙන මේ කලාව අපේ රටේ තියෙන මේ සංස්කෘතිමය දේ හරියට ජාත්‍යන්තරීකරණය කියලා ගත්තොත් ඒ දේ මේ ලෝකේ කාටවත් නැහැ රයිට් ඒ කියන්නේ අපේ රටට මම හිතන්නේ ඉදිරියේදී සම්පත් හැටියට තියෙන්නේ මෙච්චරම තමයි ඉතුරු වෙලා ලෝකෙත් සමහරවිට මේක වෙන්න පුළුවන් තියෙන ඒ කියන්නේ ඊටාම දුර්ලභ සම්පත් කියන්නේ සංගීතය සංස්කෘතිමය වශයෙන් ගත්තොත් එහෙම ලෝකේවා හිපොප් අහලා තියෙනවානේ ලෝකේවා බොලිවුඩ් අහලා තියෙනවානේ ලෝකේවා ගල්ෆ් පැත්තේ ගියා අරබික් මියුසික් අහලා තියෙනවානේ එහෙනම් ඇෆ්‍රිකාවට ගියාම වා පිග්මි ඒ කට්ටියගේ මියුසික් අහලා තියෙනවානේ ඕස්ට්‍රේලියාවට ගියාම ඇබොරිජිනල්ුත් අහලා තියෙනවානේ ඔයා දන්නවනේ ලෝකේ අලුත් දෙයට තමයි අවශ්‍යතාවයක් කියන්නේ වෙළඳ පොලක් ඇති වෙන්නේ අලුත් වෙනසක් කරන්න පුළුවන් අලුත් දෙයකට එහෙනම් මේ අලුත් දේ මොකද්ද ලෝකේ අහපු නැති ඉතුරුලා තියෙන මොනවද? ඔය ඇබොරිජිනල් මියුසික් උත් අහලා තියෙනවා. ඔයා සිංගප්පූරුවේ තියෙන ඇතුළේ මියුසික් ඇෆ්‍රිකාවෙත් හැමදේම මේ සුද්දා ගිහිල්ලා ඒක අපේ ලෝකයට ගෙනල්ලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? තැන් දෙක තුනයි. ලංකාවේ සංගීතය එකක්. ලංකාවේ සංස්කෘතිය එකක්. සෑහෙන දෙයක් තියෙනවා. ඉතින් මේක වෙන්න පුළුවන් අපේ රටේ ඉස්සරහට තියෙන සංචාරක කර්මාන්තය, අපේ රටේ තියෙන දේවල්, අපේ ශ්‍රී ලාංකික තරුණයට දෙන්න තියෙන පෞරුෂය මේ ඔක්කොම මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ දෙයට හරි වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි අපි මේ සංගීතය කරන්නේ. ඒ කියපු කරුණු කාරණාත් එක්ක තව ගොඩක් දේවල් තියෙනවා behind the scenes BNS brand එක සිද්ධ වෙන BNS ස්ටුඩියෝ එකේ සිද්ධ වෙන. ඉතින් ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි world tour ගිහිලා ආවට පස්සේ ඒ USA tour එකෙන් පස්සේ අපි ඒක කරමු පොඩ්ඩක් in depth පොඩි වැඩක් කරමු. කොහොමද වැඩ සිද්ධ වෙන්නේ behind the scenes කවුරුත් නොදකින පැත්තක් අපි BNS brand එක ගැන බලන්නත් අවස්ථාව තියෙනවා. මං බාතියගෙන් ස්පෙෂල් එක ප්‍රශ්නයක් අහන්න ඕන. අනිත් අය සාමාන්‍යයෙන් පිටිපස්සට කියන කාරණයක් මයිගෙන් ෆේස් ටු ෆේස් අහනවා. අපි හැමෝම දන්නවා බාතියයට කතා කරන්න අපහසුතාවයක් තියෙනවා. කෙලින්ම කියමු බාතිය ගොත ගහනවා. ඕක පොඩි කාලේ ඉඳන් තිබිච්ච දෙයක් නේ. එතකොට ඉස්කෝලේ කාලේ අයියා පර්ෆෝම් කරනකොට එහෙමත් නැත්නම් ළමයි අතර ඉන්නකොට විහිළු තහළු කරන්නත් ඇති. කට්ටිය එක එක නම් කියන්නත් ඇති. නමුත් ඒ හැමෝටම වැඩිය අද අයියා මාර ලෙවල් එක මේ සමාජයේ ඉන්නවා. දියුණු වෙලා ඉන්නවා. ඒ ආපු ඒ හිනාවල් ඒ ආපු ඒ හිතරිච්ච දේවල් මොකද පැනගත්තේ? මම වඩා හරි ඉන්ට්‍රස්ටිං කතාවක් කියන්න. ඒ කියන්නේ දැන් මට මීට දවස් 5කට උඩදී
මට කෝල් එකක් එනවා නිකම් අන්නෝන් නම්බරයකින් හරිද මම ඔය සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට අන්නෝන් නම්බර්සේම ගොඩක් කාන්සල් වෙනවා අඩිය මොකද එච්චට කෝල් එනවා අපිට මොකක් හරි කියන සින්දුවක් හදන වැඩක් හෝ මේ වගේ වැඩකට හෝ සම්බ දැන් මේ වෙලාවේ ආන්සර් වෙන්නේ නැහැනේ ගොඩක් වෙලාට මේකෙන් බලනවා මම අඳුරනගෙන එන්නම් ටක් ගාලා ආපහු ගන්නවා නැත්නම් ගන්න නැහැ ඒගොල්ලන් SMS කරොත් මෙන්න මේකටයි කතා කරන්න ගන්නවා එදා මොකක් හරි හේතුවකට මම ෆෝන් එක ගත්තා නිකම් ෆෝන් එක කෝල් එකක් තිබ්බ ගමම ආවා ගත්තා අර ගන්නකොට මට කතා කරලා කිව්වා මම ඇවිල්ලා ඔයාව දන්නේ නෑ මට ඉන්නවා අවුරුදු 16ක පුතෙක් එයාටත් ඔයාගේ වගේම ප්‍රශ්නයක් තියෙනවා එයාට මම මොකද කරන්නේ මං එයාව හැමතැනම එක්කන් ගිහිල්ලා තිනවා මේව කරන්න මං කිව්වා ඕගලන් ඒ කියන්නේ ඉන්නේ කොහෙද කියලා ඒකට කිව්වා අපේ ඔෆිස් එකට කිට්ටු තැනක තමයි මං ඇහුවා අද මම යනවා ඔෆිස් එකට පැය භාගයකින් යන්නේ එදා අපි ඔෆිස් යන දවසක් නෙවෙයි හොලිඩේ එක මම එනවා ඔයාලට ගේන්න පුළුවන්ද එයාවත් එක්ක එන්න කියලා අර මනුස්සත් එක පාටම නිකන් සර්ප්‍රයිස් වෙලා ගියා හරි එහෙනම් එන්නම් කියලා ආවා ඊට පස්සේ සනුයි එයාට අයියා කෙනෙක් ඒ කියන්නේ ට්වින්ස්ලා ඉන්නේ ඒ දෙන්නගේ එක්කෙනෙක් ඔය අම්මත් ආවා ඇවිල්ලා දැන් වාඩි වෙලා දැන් මගෙන් ආවා මම ඒව ස්පීච් තෙරපි කළා මම කව ස්පීච් තෙරපි කළා තියෙනවා හැබැයි සමහර ස්ට්‍රෝං පර්සනැලිටිස්ලා ඉන්නවා දැන් ස්ට්‍රෝං ස්පීච් තෙරපි එහෙම හරියන්නේ නැහැ පස්සේ මම ඒ අවුරුදු 16 ළමයට කියපු දේ මම කියන්න දැන් එයා එතකොට එක ඉස්කෝලකින් තව ඉස්කෝලකට යනවා ඒ කියන්නේ එයා දැන් ඒ කියන්නේ ඕ ලෙවල් වල හොඳට කරලා එයා ඒ ලෙවල් කරන්න වෙන ඉස්කෝලකට යන්නේ දැන් යන්නේ ඉස්කෝලේට හෙට ඔය අතරේ තමයි ආවිල්ලා තියෙන්නේ ඊපස්සේ මම එයාගෙන් මොකද කියලා නෑ මිනිස්සු hina වෙනවා මම ඊපස්සේ මං කිව්වා මෙහෙමයි තමන්ට ඔය ප්‍රශ්න වලින් එළියට එන්න තියෙන විදි එකක් නැත්නම් තුනක් තියෙනවා හරිද මම මෙහෙම කියන්නේ හිතන්න ඔයා මට මොන හරි කියනවා කියලා මට ඕක ගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවනේ එක්ක දැන් ඔයා මට කිව්වොත් අයියෝ තමසේ හොතයිනේ කියලා hina වුණා එක විදියක් තමයි මට කේන්ති ගන්න පුළුවන් අන්න ඕනා කළා නැත්තම් මට හිතෙනවා අයියෝ මට මෙයා වීලු කරනවනේ මං ඇත්තටම මොකක් කරගන්න බැරුව එතකොට මට ඇති වෙන්නේ දුකක් මං ගැන නැත්තම් මට හිතන්න පුළුවන් මට නිකන් ජෝක් කියන්නේ කරේ හා ගාලා මට ඔයත් එක්කම hina වෙන්න පුළුවන් funny I can be happy about it otherwise I can be blank about it blank කියන්නේ පිස්සෙක් කියලා යන්න පුළුවන් ඔය හතර විදිහටම අපිට ගන්න පුළුවන් ඕනෙම මිනිහෙක් තමන්ගේ තියෙන ඒ කියන්නේ තමන්ට උප්පත්තියෙන් හම්බෙන දේවල් තියෙනවනේ මම කළුද වාසුදුද මේකත් ඒ වගේ දෙයක් මේක අපිට ඒ කියන්නේ මේක හොඳටම හොඳ කරන්න බැරි දෙයක් මේක හොඳ ඒ කියන්නේ මේක වෙන්නේ බ්‍රේන් එකේ එක පැත්තකින් තමයි අපි දැන් ඔය නෝමලි කතා කරන එක මේව කරන්නේ අනිත් පැත්තෙන් තමයි ඔය අපි කරන ඔය songs කියන ඒ කියන්නේ අපි sing කරන ඒවා අපේ ඔය ඒ කියන්නේ ආටිස්ටික් දේවල් කන්ට්‍රෝල් වෙන්නේ එක පැත්තකින් ස්පීච් කියන්නේ ලොජිකල් පැත්තෙන් කන්ට්‍රෝල් වෙන දෙයක් මම මේ සමහර වෙලාවට අර ඒ කියන්නේ ඒක ඩීප් මීනින් එක නෙවෙයි මම නිකන් උඩින් කියන්නේ එතකොට අපේ බ්‍රේන් එකේ මොකක් හරි රීවයරින් එකක් කර දෙන්නේ අපි ස්විච් එකක් දැම්මම පොඩි ෂෝට් වෙලා ලයිට් එකක් පත් වෙනවා වගේ වැඩක් මේ වෙන්නේ. ඉතින් මේක හදන්න බෑ. හදන්න බැරි නම් අපිට කරන්න තියෙන්නේ එක්ක දැන් මිනිස්සු කියන දේවල් අපිට ওই හතර විදිහටම ගන්න පුළුවන්. ඊපස්සේ මම ඒ ළමයාට කිව්වා ඔයා කොයි විදිහටද ගන්නෙ? මං කිව්වා ඔයා සතුටු වෙනවද, කේන්ති යනවද, දුක හිතා ගන්නවද කියන එක තියෙනවා වාගේ අතේ. ඒක එකක්. ඒක කරන්න ඉස්සෙල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා ඇක්සෙප්ට් කරන්න ඕනේ අයිස්ටම. ඇක්සෙප්ට් කරන එකෙන් තමයි ඕකට තමන්ට ඉදිරියට යෑමක් තියෙන්නේ. ඕක නෑ නෑ කියලා හංග බෑ. If you are fat, you have to accept I am fat. You have to be happy about the fact you are fat. Then only others will also be happy about the fact. නැත්තම් අයියෝ කීක ඉන්න බෑ. ඒ වගේ තමයි මේක. ඊට පස්සේ මම කිව්වා ඕක එකක්. ඊළඟට මම කිව්වා ඔයා තව එකක් ඇක්සෙප්ට් කරන්න ඕනේ. හොඳට කතා කරන්න පුළුවන් මිනිහෙක්. යම් කිසි කාර්යයකට මොකක් හරි එෆර්ට් එකක් දානවා නම් ඔයාට ඒ වගේ දෙගුණයක් එෆර්ට් එක දාන්න වෙනවා. ඒ හින්දා ලෝකෙත් එක්ක කේන්ති ගන්න එපා. මෙයාට ලේසියෙන් එනවා මට එන්නේ නැහැ. You have to accept the fact. If you have a short leg, you have to make extra effort to run. If he is tall, his stride will be bigger. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒකත් එක්ක මිනිහත් එක්ක කේන්ති ගිහලා වැඩක් නැහැ. ඔය දෙක ඔය විදිහට තේරුම් ගත්තාම හරි ලේසි ફોකස් කරන්න තමන් කරන වැඩවලට. දුක කියන එක එනවා. ඒ කියන්නේ පොඩි කාලේ ළමයි විහිළු කරනවා. කේන්තියක් එනවා. මට තාම මතකයි මම ගාලක් තියනවා ඒකට. ඉස්කෝලේ යන කාලේ මට විහිළු කරලා. ඇදලා ඇරලා තියෙනවා.
එතන නෙවේ ඕක තියෙන්නේ තමන් ඇක්සෙප් කරනවා ඉස්සෙල්ලම තමන් ස්නෑම කරනවා කියලා. එතකොට මිනිහෙක් තමන්ට ගොතේ අනම්මනම් කිව්වට ඒක ඇඟට වදින්නේ නැහැ. හැබැයි තමන් ඇක්සෙප් කරලත් නේ තියෙන්නේ. එතකොට තමන් ફોකස් වෙලා තමන්ට කරන්න ඕනේ වැඩේට කොහොමද මේකට දාන්න පිළියම් ඔක්කොම කරලා මේක හරියට ස්ට්‍රැටජයිස් කරගන්නවා තමන් කරන දේ. කරලා ඒකට එක්ස්ට්‍රා එෆර්ට් එකක් දාලා ජීවිතේ හොඳට දිනන්න පුළුවන්. ඉතින් ඔය කතාව ඔහොම නෙවෙයි ටිකක් හිමීට නෙමෙයි අවුරුදු 16 ළමයි. ඕක කියලා ඉවරනාට පස්සේ අර මෙච්චර වෙලා මෙහෙම හිටපු ළමයා හිනාවක් ඇවිල්ලා මං කෝ ඔයා දැන් හිතා ගන්න ඕනේ මෙහෙම. ඔයා හිතා ගන්න ඕනේ ඔයා දැන් ඔය අලුත් ඉස්කෝලේට ගිහිල්ලා එතනින් එළියට එනකොට මේ අවුරුදු දැන් ඉන්නවනේ අවුරුදු 3ක් විතර ඉන්නවනේ ඒ ලෙවල්. මං කෝ ඔයා පුළුවන් තරම් යාළුවෝ ඇති කරගන්න බලන්න. ඔයාගේ ඒක ඔබ්ජෙක්ටිව් එකක් වෙන්න ඕනේ. ඉස්කෝලේ ඔයා ගැන මිනිස්සු කතා කරනවා නම් ඔයාගේ අචීව්මන්ට්ස් පුළුවන් තරම් අචීව් කරන්න බලන්න. පුළුවන් තරම් එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් වලට යන්න. අඟ පුළුවන් තරම් ටීම් ඇක්ටිවිටීස් ගෲප් ඇක්ටිවිටීස් වලට යන්න. එතකොට ඔය බයත් ඇරෙනවා. මිනිස්සු කියන දේ ගණන් ගන්නෙත් නෑ. දැන් අදටත් එහෙමයි. අදටත් සමහර අය දැන් Facebook එකේ එහෙම සමහරු ඉන්නවා. දැන් අපිට ආස නැති මිනිස්සු කොටසක් ඉන්නවනේ. අපිට මොන දේ කරත් බයිනවා. සමහරු ඉන්නවා කියා ගන්න දෙයක් නැතුවට ඕක පාවිච්චි කරලා බයිනවා. ඒ වෙලාවට ඇත්තටම තරහා යන්නේ නෑ. නිකන් මේ මිනිස්සු දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ. අනේ මේ ලෝකේ ගැන දන්නේ නැති මොඩේ කොච්චර මිනිස්සු ඉන්නේ කියලා ඒ වගේ එකකින් බල්ලා hina වෙනවා. මං hina වෙන වෙලාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔය ඇටිටියුඩ් එක මිනිහෙක් ඒ කියන්නේ පොඩි එක්කෙනෙක්ට අම්මලා තාත්තලා දෙන්න ඕනේ. මේක හංගන්න නෙමෙයි අම්මලා තාත්තලා බලන්න ඕනේ. අම්මලා තාත්තලා ඔක්කොටම ඉස්සෙල්ලා මේ පොඩි ළමයෙකුට කියන්න ඕනේ මේක ඇක්සෙප්ට් කරන්න. ඒ ඇක්සෙප්ට් කරන එකෙන් ඊට පස්සේ තමයි ගේම් එක තියෙන්නේ කොච්චර දුර යනවද කියන එක. ඇක්සෙප්ට් කරන්නකම් ඉදිරියට යෑම එන්න පරක් වෙනවා. ඒ විදිහට තමන්ගේ තියෙන මොනයම් හෝ අඩුපාඩුවක් තමන්ගේ ශක්තිය කරගෙන ඉස්සරහට ගිය හින්දා තමයි බාතිය අයියා අද බ්‍රෑන්ඩ් එකක් විදිහට සන්තෝෂ් අයත් එකතු වෙලා මෙච්චර ලස්සන ගමනක් ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබ නිසා තැනටත් එමු. ඇල්බම් එකක් ආවා. ඊට පස්සේ මට අපි ඔය කලින් කොන්සර්ට් එකකදී කිව්වා මෙහෙමයි අපේ 20th anniversary එකට සින්දු 24ක් කරනවා කියලා. ඇල්බම් එක ආවට පස්සේ සින්දු 12යි තිබ්බේ. ඊට පස්සේ තව මේ ආරංචියක් ආවා රෙඩ් එඩිෂන් කියලා කෙනවා කියලා. කවද රෙඩ් එඩිෂන් එකක් එන්නේ? ඇයි තව ඇල්බම් එකක් එන්නේ? ඇයි ඇල්බම්ස් දෙකක් ගහන්නේ එකම නමෙන්? ඉස්සෙල්ලා ඇත්තටම ප්ලෑන් එක තිබ්බේ එක ඇල්බම් එකක් දාන්න. ඊට පස්සේ ඇල්බම් එකේ සාමාන්‍යයෙන් සින්දු 16ක් විතර හැදෙයි කියලා තමයි හිතුවේ. හැබැයි අන්තිමටම සින්දු 24කට වැඩිය හැදුනා. ඊට පස්සේ දැන් බැලුවා මේ සින්දු ඔක්කොම ටික තියෙනවා. ඉතින් එක ඇල්බම් එකකට දාන්නත් වැඩි. ඒ වගේම තව දෙයක් තියෙනවා. ගිය පාර ඇල්බම්ස් එක පොඩ්ඩක් කල්පනා කරාම බැලුවහම ගොඩක් වෙලාට ඇල්බම් එකක් දාලා ඉවරලා මාස 3කින් පස්සේ අපේ රටේ තියෙන මේ ප්‍රවණතාවය යන ගොඩක් ගන්න මේ ඊළඟ සින්දුව ආයි කවද්ද දෙන්නේ. කොහොමද මොකද එක්තරා සින්දු ටිකක් විතරයි මුළු සින්දු 16කින්ම එක්තරා සින්දු ටිකක් විතරයි මිනිස්සුන්ට අහන්න හම්බෙන්නේ එක්ක රේඩියෝස් වල ප්ලේ කරන්න. ඉතින් සින්දු ගොඩක් සින්දු සමහරවිට යට යනවා. ඉතින් සින්දු 24ක් දාලා දැන් තියෙන ওই ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එහෙම සින්දු හොඳ සින්දු ටිකක් යට ගියොත් එහෙම අපි හිතුවා හරි අපරාධ කියලා. ඉතින් එක CD එකට දාන්නත් බෑ. ඒක ඩිජිටල් වල ඕක ගොඩක් යවන්නත් බෑ. ඉතින් සෑහෙන ක්‍රම දැන් රටේ තියෙන කියන්නේ අපි දැන් ලෝකේ තියෙන සංගීත ක්‍රමය වෙනස්. ඉතින් හොඳම දේ තමයි සින්දු 12ක් ඉස්සෙල්ලා දාලා ඊට පස්සේ සින්දු 12 පස්සේ දාමු කියලා. ඉතින් ඊතුරු ඇල්බම් එක ඔබ නිසා රෙඩ් එඩිෂන් එක ළඟදීම එනවා. ඉතින් කොහොමත් අපේ ටුවර් එක ගිහිල්ලා ඇවිල්ලා මේ අවුරුද්ද ඇතුළත ඩෙෆිනිට්ලි දානවා. අද වගේ කාලෙක ලංකාවේ ඇල්බම් එකක් කරන එක සාර්ථකයි කියලා හිතනවාද? මම දෙන්නගෙම මේක අහන්නේ. මොකද මේ අර අපි දැන් අර සින්දු කරලා ඉවරලා කෙලින්ම නෙට් එකට ෆ්‍රීලි රිලීස් කරන එකක් තියෙනවා. අපිට අර සල්ලි මුදලක් ගෙවලා සින්දුවක් ගන්න කල්චර් එක අපෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ කාලෙක තාම ඇල්බම්ස් ගහන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙද්දි ඔබ නිසා ඇල්බම් එකෙන් පෙන්නුවා ඒක මිනිස්සු තාමත් ඇල්බම් එකතු කරන කල්චර් එකක් තියෙනවා කියලා. හැබැයි තාමත් කට්ටිය ප්‍රශ්න කරනවා අපි මේ ගැහුවට පස්සේ මේ මිනිස්සු මේ ගානක් ගෙවලා සින්දු ගනීද අපි නෙට් එකට කියලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන තමයි තියෙන්නේ මේක හරියට. දැන් ගොඩාක් අද ඉන්න ආටිස්ලා ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ මේ සින්දුව හිට් කරගන්න එකනේ. ආටිස්ගේ ප්‍රොසෝනා එක මොකක්ද කියන එක එළියට එන්නේ නෑ නේ. කොච්චර තියෙනවද සින්දු 5 මිලියන් 6 මිලියන් ගේ ආටිස්ලා. ඒගොල්ලන්ට බ්‍රෑන්ඩ් එකක් හැදිලා තියෙනවද? නැත. හේතුව ඇවිල්ලා දැන් ඔයා ගත්තොත් අනිත් රටවල් වල ඇමරිකාව ගත්තා තාම
එක සිින්දු ඇවිල සිංගල් ඇවිල්ල ඒකුල ඇල්බම් එනවා බලන්න බියන්සගේ ජස්ටින් ටිම්ලේගේ ඇල්බම් සාාව නැත මේ ඇතක ආවා ජිරන්ගෙත් ඇල්බම් සාාව හේතු ඇවිල්ලා ඇල්බම් එකක සින්දු 14ක් දැම්ම කියලා සින්දු 14ක්ම මේ ඇස් දෙකට පේන්ට හිටවෙන්න ඔය සින්දුවලින් 2-3යි තමයි ඔය මිලියන ගානක් ගිල්ල මේ ලොකු හිට්ට එකක් වෙන්න එක තමයි 2-3 හැබැයි ඇල්බම් එකක ආටිස්ගේ තියෙන සිතුවිලිටික ඔක්කොම එකට දාලා ආටිස්ගේ බ්‍රෑන්් එක මොකක්ද කියලා මිනිසුන්ට පෙන්න්න පුළුව මෙන්න මේ විදිර දවා බාන්ඩ අපේ දැන් අපි ගණ්ඩ ගිය ඇල්බම් එකේ දැන් අපි ගත්තුතින් හිත ආවන්නේම නෑ සින්දු ඒ අපි විඩියෝ එකක්වත් කරන මොකුක් කරන හැබැයි ඒක මිනිස්සු ආලම හිට්වෙච්ච එක එතොට ඔයාගත්තුතින් මංහිතන්නේ උන්මාදනී හැංගුණ ආපු ගමන් ඔත්තර හිට්ට එකක් වුණේ නෑ උන්මාදනය හැංගුණම් කැනර ඕගලංකි දැන් බාසාාවෙන් කිවත් පට්ට හිට්ට එකක් වුණේ අවුරුද් 10කට විතර පස්සේ හැබැයි ඒක සමාජගත වෙන්න මේ යටින් චාන්දනී පායලාක රද වෙනකම් වීඩියෝ එකක් නෑ වීඩියෝ කන්න ඒව සමාජගත වෙන ඇබ ඒ අතර විඩියෝසාපු ලොකෝට හිට පච්ච සිින් තිබුණ නානේ තිබුණ නේතරා තිබුණ පටමල කියනක දෙන්නවා ඒ ඔක්කොම මේ ඇතුළෙන් හිටලන් ඒකෙන් වෙන්න ආටිස්ගේ මිනිසුන් අතර තින සබඳතාව වැඩි වෙනවා එකන ආටිස් කියන ඔබ්ජෙක්් එකක් පමණක් වෙන්න තමන්ගේ ජීවිතයට සමීප කෙනෙක් වෙන එතකොට ඇල්බම් එක අවශ්‍යතාව තියන්නේ බ්‍රෑන්් එක හදන එකේදී ඇල්බම් එක කියන එක අත්‍යවශ්‍ය කාරණය ඒ වගේ මෙහෙමයි දැන් සංගීතයේ සින්දුවක් කියන්නේ ඒ ඇත්තටම සින්දුවක් කියන මොනහරි ප්‍රකාශයන්නේ අපි මොනහරි දකින දෙයක් අපිට හැඟෙන දෙයක් අපි ඒක සංගීත මේ වශයෙන් වචනත් එක්ක අපි ඒක එලියට දානවා ඒක හරි හරික හරි පවෆුල් හැබැයි දැන් එක සින්දුවක් විතරක් දැම්මහම ඒ සින්දුවේ ඒ මාතෘකාවේ තියෙන කතන්දරය අපි කතා කරනවා ඇල්බම් එකක් දැම්මහම ඒ කාලෙදී එකන මේ දැන් අපකොම 2017 මේ කාලෙදී ඒ ආටිස්ට් ලෝකයේ දිහා දැක්කෙ කොහොමද ඒකැන්නේ ඒ කාලේ සංගීතය ඒ කාලේ දැනට ආදරය එතකොට සමාජය එතකොට රට එතකොට ඒ තියෙන හැමදේම දැක්කෙ කොහොමද එක කලාත්මක ප්‍රකාශයක් සින්දුවකින් එක්තරා තැනක ප්‍රකාශයක් කරන්න පුළුවන් හැබැයි ෆෑන් කෙනෙක් ගත්තහම එකන අපේ සංගීතයට ආදරය කන රසික රසිකාපයක් ගත්තාම ඒගලන් එතරින් එහාට දෙයක් බලාපොරොත්තු වෙනවා මේ දවස්සල බස් ඕගලන් මුළු පරාසයම දකින්න කොහොමද කලාත්මක ලෙස ඉතින් ඒ දේට උත්තරයක් දෙනවන එක සිින්දුවකින් උත්තරයක් දෙන්න බෑ ඒ දේට දෙන්න පුළුවන් ඇල්බම් මේකින් තමයි ඒ මේක තමයි මගේ කලාත්මක ප්‍රකාශය මේක තමයි මේ දවස්සල අපි හිතන දේ ඒ හැම ශේත්‍රයක් ගැනම හැම විෂයක් ගැනම ඉතින් ඒ වගේ විෂයන් ගොඩක් එක් අහුලා තමයි ඇල්බම්මයක් හැදෙන් එක මාතෘකාවක් නෙවේ ඉතින් බොදැන් වසන්තයේ ඇල්බම් එක ගත්තොත් ඒ මාතෘකාවල ඇහිච්ච ඒ සද්දේ වචන එතකොට අපි දැක්ක දේවල් වල තියෙන ගැඹුර එතන වෙනස් ඊළඟට කරපු ඇල්බම් එක ඒත් අරකට වැඩිය වෙන රහක් තියෙන්නේ මාතෘකාව එකම වෙන්න පුළුවන් හැබැයි ඒක එතනින් එහාට ගිය රහක් නේත්‍ර ඇල්බම් එක ඒක සම්පූර්ණයෙන් වෙනස් සරාසීන ඇල්බම් එක අර පරණ මාතෘකාවක් ආයි කතා කරලා තියෙන හැබැයි ඊට වැඩිය ගැඹුරට ගිහිල්ලා ඉතින් සින්දුවකින් ඕක කරන්න බෑ හැබැයි ඇල්බම් එකකින් ඕක කරන්න පුළුවන් ඉතින් ඔහොම දෙයක් කරනකොට තමයි රසික රසිකාවයන්ටත් ඇත්තටම මේක සංගීතයෙන් එහාට ගිය දෙයක් දැනෙන්නේ නැත්තම් මේක නටන්න පුළුවන් සින්දුවක් විතරයි එතනින් එහාට දෙයක් දනවන්න පුළුවන් එතනින් එහට දෙයක් දෙන්න පුළුවන් ඇල්බම් එකක් ඇති කිරීමෙන් තමයි ඉතින් ආටිස් කෙනෙක්ට සංගීතයෙන් එහටගේ දෙයක් ඇල්බම් එකින් කරන්න පුළුවන් ඒදේ කරන්න ඕන ආටිස් හැම ආටිස්ම ඇල්බම් එකක් කරන්න ඕන ඒ හන්දයි දැන් ඇතරම ගත්තොත් මං ආටිස්ලකි වගේ ලෝක ආටිස්ල තම ඇල්බම් කරනවා අපේ කට්ටිය තමයි මේ ඇල්බම් කරන්න බෑ කියලා අතහැරලා දැන් මෙතනට තව දෙයක් එකහු කරන්න හරි ඉස්සෙල්ලා කිව්වේ ඇයි මේ සංගීතය අවශ්‍ය රටට ඔක්කොම කතා අපි කතා කරේ දැන් ඔය අහ ප්‍රශ්න මම මේක එකහු කරන්නම් මොකද මේක අත්‍යවශ්‍යම හින්දා අපේ රටේ ඇල්බම් කරන්න හේතුවෙන් නැත්තේ අපේ රට ඉන්න සංගීතඥයෝස ගායක ගායිකාව මේ ඇල්බම්යක් කරන්න ආස නැති හින්දා නෙවෙයි ඒගලන්ට මේ දේ කරලා මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභයෙන් නැති හින්දා ඒ හේතු හින්දා මිසක් නැතුව මේ අපේ ආටිස්ලා මේ ඇල්බම් එකක් කරන්න ආස නැහැ නෙවෙයි දැනුත් අපි හරි මේ ඇල්බම් එක කරලා මුල්මය වශයෙන්
ඔක්කොම එහෙම කියන්නේ ඒ ප්‍රතිලාභයක් සැහෙන කියන්නේ දාන වියදමට ප්‍රතිලාභයක් නැහැ. හැබැයි අපි එදා ඉඳන් ඒ අපි දැකපු ගමන හැමම යනවා. ඉතින් ලංකාවේ කලාකරුවන් සංගීතමය වශයෙන් ඇල්බම් එකක් ඉස්සරහට දාන්නම් එහෙනම් මේ තියෙන පද්ධතිය වෙනස් කරලා ඒ අවශ්‍ය ආරක්ෂක ප්‍රතිපාදන එන්න ඕනේ. ඒ කියන්නේ ඊටාම කෙටියෙන් කියනවා නම් අපේ බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක වෙන විදියට මොන හරි අවශ්‍ය කාරණා එන්න ඕනේ. ඒ සංස්ථාවන් එන්න ඕනේ බුද්ධිමය දේපල පනත රටේ නීතිය එහෙම තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න සංස්ථාවක් එන්න ඕනේ. අපේ රටේ ආටිස්ට්ලව ආරක්ෂා කරන්න පද්ධතියක් එන්න ඕනේ. එතකොට ඔවුන්ගේ නිර්මාණ ආරක්ෂා වෙනවා. එතකොට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිලාභ එනවා. එතකොට ඔවුන් තව මේ දෙයට සම්පත් යොදලා මේ තව සින්දු කරනවා. සින්දු එක්ක හොකලා ඇල්බම් එකක්. ඉතින් ඒ දෙත් කරන්න බෑ. ඉතින් ඒගලන්ට ඒ අවශ්‍ය සම්පත් නැති හින්දා ඒ අවශ්‍ය ප්‍රතිලාභ නැති හින්දා තමයි ඔය ඇල්බම් එකක් කරන්න අවස්ථාව සමහර ආටිස්ට්ලා ඒ අවදානම ගන්නෙ නැත්තේ. දැන් එහෙම අවදානම නැති වුණාම දැන් මම කිව්වනේ අපිට කියන ඇල්බම් මේකින් ඒ අවස්ථාව විතර මුළු රටම නැති වෙනවානේ. දැන් මම අවසාන වශයෙන් කියන්නේ දැන් බුද්ධිමය දේපල පැත්ත ගැන අපි කතා කරන්නේ. එතකොට ගොඩක් කට්ටිය අපේ දේශපාලකයෝ අපේ ඉන්න ඒ නිලධාරියෝ ඔක්කොම හිතනවා නෑ මේ බුද්ධිමය දේපල අවශ්‍ය මේ ආටිස්ට්ලට මේ නිර්මාණකරුවන්ට විතරයි කියලා. සංගීත කලා ක්ෂේත්‍රයට අවශ්‍යයි. හැබැයි අපි දකිනවා එතනින් එහාට රටකට මේ බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක වෙන ක්‍රමය අත්‍යවශ්‍යමයි. මම පොඩි කතන්දරයකින් ගිහිල්ලා එන්න අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ලංකාවේ අපි ෂෝස් කරන්න ඇවිල්ලා මම ආයේ ඕස්ට්‍රේලියාවට ගියා මගේ උපාධිය වැඩ කරන්න. යනකොට සුමාන 3ක් විතර පරක්කුයි. ඉතින් මට ෆයිනෑන්ස් පොතක් තිබ්බා ගන්න ෆයිනෑන්ස් පොත් ටික ඔක්කොම යුනිවර්සිටි එකේ ඉවර වෙලා ගන්න. දැන් ඉතින් මම දැන් 17 කල්පනා කරනවා 7 දිනේ දැන් කොහොමද මම මේ සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට් එක කරන්නේ ටෙක්ස්ට් බුක් එකක් නැතුව. ලයිබ්‍රරි එකට ගියාම ලයිබ්‍රරි එකේ රෙෆරන්ස් පොත් තියෙනවා. හැබැයි රෙෆරන්ස් පොත් අරගෙන එළියට යන්න බෑනේ. ඉතින් දැන් සුමාන 14ක් තිස්සේ දැන් පොතකුත් නැහැ. ලංකාවේ ක්‍රමයේ කොහොමද අපි දන්න දවසේ ඉඳන් අපේ සර් හරි ටීචර් ඇවිල්ලා ෆොටෝකොපි ගහලා පොත දෙනවා මෙන්න කියලා අපිට ෆොටෝකොපි ඕන තරම් ටියුට් බෙදනවා. ඉතින් ෆොටෝකොපි කරන එක අපේ රටේ සාමාන්‍ය ක්‍රමය. ඉතින් මාත් ගිහිල්ලා පොත අරගෙන ගිහිල්ලා ෆොටෝකොපි කරලා ඉවරලා පිටු 400ක් විතර පොත අරගෙන ගිහින් ෆොටෝකොපි කරලා ඒකට අවශ්‍ය මුදලුත් ගෙවලා ලයිබ්‍රරියන්ට කිව්වා අනේ මේක මට බයින් කරලා දෙන්න කියලා මේක ඔයාලා 400 ලයිබ්‍රරියන් මේක දැකලා මගේ දිහා hey you have infringed copyrights. ඔයා මේ බුද්ධිමය දේපල පනත කඩලා. මම මොකද්ද මේ කතා කරන්නේ මේ මම ෆොටෝකොපි වල දැන් මේ ගෙවලා තියෙන්නේ. ඒත් ඕක මට බයින් කරලා දෙන්න මම ඒකටත් ගෙවන්න. නෑ you have infringed copyrights. How can you photocopy? මම දැන් බැලුවා මේ මගේ දැන් මේ හැමේ පාටට මට දැන් කතා කරලා මාව මෙයා කරනවාද මම දැන් පොඩ්ඩක් හත්ද දාගෙන කතා කරගෙන එනකොට මම පොර වටපිට හැරිලා බැලුවා මොකද්ද අර වටේ ඉන්න සුද්දෝ ටික මගේ දිහා බලන් ඉන්නවා. ආපෝ මේ තුන්වෙනි ලෝකේ රටකින් ආපු එක්කෙනෙක් ඇයි මේ වගේ දෙයක් ගැන කතා කරන්නේ මේකවත් තේරෙන්නේ නැද්ද කියලා. දැන් මම හිත ඇතුලෙන් කල්පනා කරනවා මට අවුරුදු 21යි මන් දන්න දවසේ ඉඳන් අපේ රටේ පොතක් තියෙනවා නම් සර් කෙනෙක් මිස් කෙනෙක් වෙලා අපි හරි ෆොටෝකොපි කරලා ඕක මේවා කරනවා. ඕක අපි දෙපාරක් හිතන්නේ මේක අනිත් මිනිහගේ පොතක් මට මේක ෆොටෝකොපි කරන්න අයිතියක් තියෙනවද නැද්ද කියලා. හැබැයි මේ යුනිවර්සිටි එකේ මේ ඉන්න 100 200 මේ මගේ අවටින්න කට්ටියම ඔක්කොම මගේ දිහා බලන්නේ අයිසේ ඔයා මේක දන්නේ නැද්ද කියන ඒ අදහසෙන්. ඒතර මම දැන් ගෙදර බස් එකේ යන ගමන් හිතනවා හත්තියනේ මං වගේමනේ මගේ රටේ ඉන්න ඔක්කොම ඉතුරු කට්ටිය. අපේ මුළු මිලියන 20ම අපි හිතන්නේ ෆොටෝකොපි එකක් පොතක් තියෙනවා ෆොටෝකොපි කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපේ රටේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් අවුරුදු 18ක් වෙනකන් අපි ඉගෙන ගන්න මේ පරිසරය බුද්ධිමය දේපල පනතට කියන්නේ බුද්ධිමය දේපල දෙයට අපිට වටිනාකමක් කියලා දෙන්නේ නැහැ. පුතා ඔයාට මේ ෆොටෝකොපි ඔයාට පොතක් ෆොටෝකොපි කරන්න පුළුවන් 125යි. ඒක තමයි නීතිමය ක්‍රමය. ඔයාට තව මිනිහෙක්ගේ පොතක් සම්පූර්ණයෙන් ෆොටෝකොපි කරන්න බෑ. ඔයාගේ මේ CD එකක් තව කෙනෙක් ගන්න බෑ. කොපි කරගන්න බෑ. හරි. ඔයාගේ මේ මොන හරි සින්දුවක් තියෙනවා නම් ඒක කොපි කරගන්න බෑ කියන දේ පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන වාතාවරණයක් ලංකාවේ නැත. පිටරට තියෙනවා. ඒ ළමයට කියලා දෙනවා මේක අනිත් මිනිහාගේ අදහස. මේක අනිත් මිනිහාගේ අයිතිය. ඒකට ඔයා ගරු කරන්න ඕනේ. ඔයාට ඒක උදුරන් ගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්න ඉතින් එතකොට පොඩි කාලේ ඉඳන්
අපි ළමයෙක්ව හදනවනන්ගේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මේ බුද්ධිමය දේපල පනතට ඒ තියෙන අදහස ඒ ළමයට කියල දීලා ඔයා අනිත් පිනුගේ අදහස් වලට ගරු කරන්නවා. අනිත් මිනිසුගේ අදහස් වලට අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතිය තමන්ගේ අදහස අනිත් මිනිහට හිරිහැර වෙන්නත් බැහැ. හරි? එතකොට තමන් ඊටාම නිර්මාණාත්මක දෙයක් කරොත් ඒ දෙයට ප්‍රතිලාභයකුත් තියෙනවා. මොකද පද්ධතියෙන් ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඉතින් ඔය දේ ඔස්සේ හැදෙනකොට අවුරුදු 18ක් වෙනකොට ඉබේම ඒ මිනිහා ඉතුරු ආගමට, ඒ කියන්නේ ආගමකට ජාතියකට තමන්ගෙන් පිටත් තියෙන ආගමක ජාතිකට ගරු කරනවා. හරි? එතකොට අනිත් මිනිහගේ අදහස් වලට ගරු කරනවා. තමන්ගේ අදහස වෙන මිනිහට හිරිහැරයක් වෙනවා නම් ඒක වැරදි කියලා ඔහු තේරුම් ගන්න පුද්ගලයෙක් හැටියට ඇති වෙනවා. මම මේ කතා කරන්නේ කිසිම කලාත්මක පැත්තක් ගැන නෙවෙයි. බුද්ධිමය දේවල් පොඩි කාලින් නම් ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති දේවල්. තමන්ගේ අදහස් මේ දේ කියලා දෙන පද්ධතියක් ලංකාවේ තියෙනවා නම් අපේ දැන් પરම්පරාව නෙවෙයි අඩු ගානේ ඊළඟ પરම්පරාව හරි කියන්නේ තමන්ගේ අදහස් වලට අලුත් අදහස් ඇති කරගන්න ඒ කියන්නේ උත්සාහයක් දෙන අනිත් මිනිහුගේ අදහස් වලට ගරු කරන තමන්ගේ අදහස අනිත් මිනිහට හිරිහැරයක් වෙන්නේ නැති පුද්ගලයෙක් පරම්පරාවක් අපේ රටේ ඉස්සරහට එයි. ඉතින් මේ ඔක්කොම බුද්ධිමය දේපල පනතෙන් ක්‍රියාත්මක වෙන දේ. අපේ රටේ එහෙම තිබ්බට එහෙම සංස්ථාවක් නැහැ ක්‍රියාත්මක කරන්න. ඉතින් මම මේ කියපු දෙයක් කිසිම සංගීතයට අදාළ නැහැ. ඉතින් එච්චර දෙයක් අපේ රටේ වෙන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔස්සේ තමයි අපි සංගීතය කරන්නේ. දැන් සංගීත ශාස්ත්‍රයේ නියැලෙන දෙන්නෙක් නිසා මම මේක කෙලින්ම අහනවා. අලුතෙන් හැදෙන සින්දු දෙන්න අහනවද? ඔව්. අලුතෙන් හැදෙන ඕන ආටිස්ට් කෙනෙක් සින්දු අහනවා. අහනවා. මම මෙහෙම කිව්වොත් එහෙම අපි ඕනම ආර්ට්වර්ක් එකක් ආර්ට් පීස් එකක් නිර්මාණය කරලා පස්සේ ඒක මාකට් කරන්න ඕන ප්‍රශ්නයක් නැහැ. සරස්වතියක් තියෙනවා ලක්ෂ්මියක් තියෙනවා හරි. නමුත් මාකට් කරන්න හිතාගෙන මියුසික් හදන මිනිස්සුත් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. ඒ අය ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඇති. ඒ අය සම්බන්ධයෙන් ඔය දෙන්නට තියෙන මතය මොකක්ද? මට දෙන්නගේ උත්තරයක්. ඒ කියන්නේ ඕක මේ අපේ ෆීල්ඩ් එකට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ෆෝන්ස් ගන්න, බ්‍රෑන්ඩ්ස් ගන්න, ඇඳුම් ගන්න. ඕකෙත් හැම ෆීල්ඩ් එකේම ಜಾති දෙකක් ඉන්නවා. එකක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ්ජෙක්ටිව් එකකුයි විෂන් එකකුයි එක්ක කරන කට්ටිය. හරිද? එතකොට දැන් අපි Apple ෆෝන් එකක් ගන්නකො. Apple හරි Samsung හරි මොකක් හරි ඔබ්ජෙක්ටිව් එකක් එක්ක හදන මිනිස්සයාගේ බ්‍රෑන්ඩ් එක ෆෝන් උත් විකිරෙනවා. ඒ වගේම ලොකු දෙයක් කරලා මුළු සමාජයටම ඉම්පැක්ට්ෆුල් මොකක් හරි ලොකු චරිතයක් හෝ දෙයක් බවට පත් වෙනවා. ඒ අතර ඉන්නවා ඒක දිහා බලාගෙන කොපි කරලා එක්කෝ ඒක සේල් කරන්න බලාගෙන කරන අය ඉන්නවා. ඒගොල්ලන්ටත් සේල් තියෙනවා. සේල්ස් තිබ්බට ඒගොල්ලෝ ඒ කියන්නේ ඉතිහාසයෙන්ම ඒගොල්ලන්ව අමතක වෙලත් යනවා. ඒ වැඩේ ඉවරුණාම. ඒ වගේම තමයි අපෙත්. ඉතින් අපි ඕකට බැන ඉන්න බෑ. සමාජයට ඕක තේරෙනවා. ඕක සමහර වෙලාවට තේරෙනවා කියන්නේ අර හිතලා තේරුම් ගන්න අයත් ඉන්නවා. නැත්තම් නිකන් ඔහේ තේරෙනවා. ඉතින් අද ඔයාටම තේරෙනවා ඇති. ලොකු ඒ කියන්නේ දැන් අපි ගත්තොත් YouTube එක වගේ ප්ලේස් එකක් ලොකුවට ට්‍රෙන්ඩිං views යන සමහර දේවල් තියෙනවා. ඒවා ආවා ගියා. සමහර දේවල් තියෙනවා ට්‍රෙන්ඩිං views යනවා ඒවා තියෙනවා. ඉතින් ඕක මේ අපිට විග්‍රහ කරන්න බෑ මේක හොඳ නැද්ද නරක නැද්ද කියලා. සමහර ප්‍රොඩක්ට්ස් සමහර දේවල් කරන්නේ මොකක් හරි ඇක්මක් එක්ක ඒවා කල්පවතිනවා. සමහර දේවල් කරන්නේ දැක්මක් හැතුව ඒ කියන්නේ එම අවස්ථාවේදී හිට් වෙන්න ඒ වෙනුත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. හැබැයි ඒක එතනින් ඉවර වෙනවා. ඕක තමයි ඉතින් ඕකේ දැක්ම ඕක ඊට වඩා ලොකුවට හිතලා විග්‍රහ කරන්න දෙයක් නැහැ ඔතන. ඕක හැම ශාස්ත්‍රයේම ඉතිහාසයේ පුරාවටම තිබ්බ දෙයක්. කවදා හරි ෆොරින කෙනෙක් ලංකාවේ සින්දුවක් තමන්ගේ iPod එකට තමන්ගේ ප්ලේලිස්ට් එකට එකතු කරගන්න දවසක් ඒවිද? ඒ දවස එන්න නම් ලංකාවේ ආටිස්ට්ලා මොනවද කරන්න ඕන? ඒ දවසම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ පාර ඕස්ට්‍රේලියා ටුවර් එකේදී අපිට බැක්ස්ටේජ් එකේ ආපු කට්ටියකින් සෑහෙන මම 15ක් 20ක් විතර හිටියේ ශ්‍රී ලාංකික නොවන කට්ටිය. උතන්ට මම තව දෙයක් ඇඩ් කරන්න කැමතියි. YouTube එකේ වැඩිම views ගත්ත සින්දු දෙකක් අපිට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන්. එකක් Gangnam Style එක සහ දැන් තියෙන Despacito එක. ලෝකයේ අතිබහුතරයක් ඔය සින්දුව එක වචනයක්වත් දන්නේ නැහැ. හැබැයි සින්දු දෙක හිට්. ලංකාවේ සින්දුවක් අපිට ගෙනියන්න පුළුවන් දෙයිද ලෝකෙට? ඒකට හිට් වෙන්න හේතුවත් මම කියන්නද මම ඕකේ ඉන්න මේ ක්‍රියේටිව් එක පැත්තකින් තියලා. Despacito කියලා කියන්නේ ස්පැනිෂ්
ස්පැනිෂ් කියලා කියන ලෝකෙ දෙවැනි කැනෙ හින්දු අතින් ගත්තාම දෙවැනි ලොකුම මාගට්ටක තියෙනවා ස්පැනිෂ් කට්ටියට. එතකොට වෙන්නේ අහුතරයක් අතර එකන ලෝකෙ ලොකු ජනතාවක් අතර ඕක ප්‍රචතිත වුණාම එක පාර එතනින් ඉතුරු ජනකොට්ටාශවලට යන්න තියෙන හැකියාවක්ම ඕකම තමයි ඉන්දියාවටත් තියෙන. ඉන්දියාවත් වෙලා තියෙන ජනයාගේ සංඛ්‍යාව වැඩි එම ජනතාව ලෝකපුරා විසිරලා ඉන්න. එතකොට එම ජනතාවත් එක ආශ්‍රය කරන්නට අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ ආටිස්ලගේ සිින්දුවද නැතික නෙවේ අපි කතා කරන භාෂාව කතා කරන්නෙත් මේ පොඩි මිලියන විස්සා පොඩි මිලියන විස්සා. ඉති අපිව කම්පයා කරන්න ඕනේ ස්පැනිෂ් ඉන්ඩස්ට්‍රේකවත් හොරියන් කේපොප් එකක්ට එක්වත් නෙමේ තව ලෝක කොච්චර පොඩි රටවල් තියෙනවද. ඉති අපේ ස්ටටජයක විය යුත්තේ අර ස්ටටජීක නෙමේ අපි යන්න ඕනේ වෙන ස්ටටජයකි. අපි යන්න ඕනේ වෙන ස්ටටජයකි. ඒ ස්ටටජයක හොයාගත්ත දාට ඔයා කියන දේ ඔය ලෙවල් එකට වෙයි. ඔය ඇහුවෙන ඇයි අපේ සමහර සිින්දුව වගේ යන්න බැරි කියලා රයිට ඒ මාකට්ස එක යන්න බැරි කියලා. ඕකේ කැන පොක ඇතරම් සෑහෙන දීර්ග ලෙස කතා කරන පුලන් දෙයක් අපි ඊළඟ දවසේ කතා කරමය ගැන වැඩිපුරනේ ඉතාම කෙටියෙන් කිව්වොත් එහෙම එකක් තමයි ඒන්නේ භාෂාමය පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා මොකද අපේ ඕඩියන්සස් අඩුයි රයි් දැන් ඉන්දියාව චීනය කොරයා හෙම ගත්ත හම ඒ ඉන්ටර්නශනල් ෝඩියන්සස් වැඩි ඉතින් ඔයිතින් ඔය ඔක්කොම හේතු ඔක්කොමත් එක් අනික ප්‍රධාන කාරණය තමයි ගොඩක් වෙලාට ඔය ජාතිය සිින්දු එනකොට අපි සංගීත ක්ෂේත්‍රය කියන්නේ කලාව තමයි අපි එකට ආදරේ හැබැයි ලෝකයේ සමහර දේවල් පාලනය කරන්නේ ලොකු ජාත්‍යන්තර සමාගම් ඒක හැම විෂයටම එකයි රයිට් ඔයදන්න රටවල් ගත්තත් රටවල් පාලනය කරන්න ගයාම එක්තරා තැනකින් එහාට දේශපාලනයක් තියෙනවා රයිට් ඒක සමහරලාට අපේ මේ හිතන සුන්දර ලෙස නෙවේ ඒගලන් හිතන්නේ රයිට් අපේ මේ ජින්න ජාති මාමකත්වයෙන් ජාතියාලින් නෙවෙයි ඒ ස්තරය හිතන්නේ. එතකොට ඕක හැමදේටම බලපානවා. ඉතින් සංගීත ක්ෂේත්‍රයේත් ඔය දේ තියෙනවා. ඉතින් ඔය ජාත්‍යන්තර සංගීත සමාගම් හිතනකොට ඔය ගංගනම් ස්ටයිල් එක එන්න එක හේතුවක් තමයි සෝනි සමාගම් බලනවා රයිට්. දැන් අපේ ඉංග්‍රීසි මාකට් එක තියෙනවා, ස්පැනිෂ් මාකට් එක තියෙනවා. ඒගොල්ලන් එකපාරට බලනවා ලෝකේ තියෙන හතරවෙනි ලොකුම මාකට් එක තමයි කොරියන් K-pop මාකට් එක. ඉතින් බලනවා මේකලම් මේ K-pop මාකට් එක කොහොමද එන්ටර් වෙන්නේ? K-pop මාකට් එක කොහොමද ඊළඟ කියන්නේ ලෝකයට කොහොමද ගෙනියන්නේ? කියන ඔය ව්‍යාපෘතියේ කෑල්ලක් තමයි ගන්නම් ස්ටයිල් කියන සින්දුව. අපි මේ හිතනවා එකපාරට මේ ඒක ඇති වුණා කියලා. නෑ මේ දේ මේගොල්ලන් කියන්නේ ඒ ස්තරයේදී ඒක ඇති කරනවා. ඉතින් දැන් ඒ දේ ඇති කරන්න ඒගොල්ලන් කොරියන් පොප් මාකට් එකට යනකොට ඒගොල්ලන් ඉස්සෙල්ලම බලන්නේ කොරියාවේ කොපිරයිට් ෆන්ක්ෂන් වෙනවද කියලා. මම ඉස්සෙල්ලක පතවට තමයි ආයෙ එන්න වෙන්නේ රයිට්. ඉතින් එතකොට දැන් මේ රට ලෝකේ තියෙන රටවල් ගත්තොත් එහෙම සංගීතයේ වැජපෙන හොඳට තියෙන රටවල් වලින් 98ක් 99ක මේ කොපිරයිට්ස් තියෙනවා. ඉතින් ජාත්‍යන්තර සමාගම් ඇවිල්ලා ඒවට ආයෝජනය කරලා ඒ තියෙන දේවල් ඒ කියන්නේ ෆේ ෆ්ලේවර් එක අරගෙන මේක ජාත්‍යන්තරයට ගෙනියන්න අවශ්‍ය ආයෝජනය කරලා ඔක්කොම කරනවා. ඉතින් අපේ රටේ සංගීතය හොඳ තිබ්බට මදි අපේ සංගීත දැක්ම තිබ්බට මදි සමහර වෙලාවට මේ ජාත්‍යන්තර සමාගම් එක එක්ක අහුවෙලා ඒගොල්ලන් රට ඇතුළට එන්න ඕනේ. රට ඇතුළට ආවම පස්සේ බලනවා අපෝ මේක ඇතුළට ගියාම මේක හොර ගුහාවක් නේ. මේක ඇතුළේ කිසිම ආරක්ෂක පද්ධතියක් නැහැ මොකක්වත් නැහැ එකපාරට අකුලගෙන ආය යනවා. ඔය අපේ අනිත් ඉන්ඩස්ට්‍රීස් වලටත් ගොඩක් වෙන්නේ ගොඩක් වෙන ඉතින් ඉන්ටර්නැෂනල් ආයතන යන ඔය හේතුව තමයි ඔය ඔස්සේ තමයි අපි හරි මාර ගේමක් දීලා තමයි මෙච්චර හරි ඇවිල්ලා තියෙන්නේ. හරි කොද පිටරට ඉන්න මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සමාගමක් එක්ක කතා කරාම කියන අපෝ ශ්‍රී ලංකා how can you come there is no copyrights function everything is infringing you guys infringe copyrights කිසිම එකක් නැහැ කියලා. හරි ඉතින් පොඩි ඇඩිෂන් එකක් දාන්න මේකට පස්සේ ඉතින් ඔය තත්ත්වේ අඩු ගානේ ඊළඟ පරම්පරාවට හරි ක්ලියර් කරලා දෙන්න ඕනේ. එතකොට ඔය ඕක ඇති වෙයි. දැන් ඕකට අර ඉස්සලා කියපුවකත් සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ඇතුලේ තියෙන දේ තව ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා. ජාත්‍යන්තරයට යන්න තියෙනවා. මේ යන්තම් මේ දොර ඇරුණා විතරයි. ඉස්සරහට ගොඩාක් එළියට එන්න තියෙනවා. ඉතින් ඕක අපි මේ ඔය පද්ධතිය ලංකාවේ ඇති කරගන්න ඕනේ සංගීතයට සහ සමාජීය සහ ආර්ථිකය සහ හැම දෙයකම අපිට ඇහැට පේන්නේ නැති මේ දේවල් අපේ ඇතුළේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ද්‍රව්‍යමය දේවල් දෘශ්‍යමය විතරක් නෙවෙයි. අපිට ඇහැ පේන්නේ නැති ඉන්ටැන්ජිබල් දේවල් අපි ආරක්ෂා කරගන්න හරි සැලැස්මක් පද්ධතියක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ very simple. ඕක නිකන් ටක් ගාලා ෆ්‍රේම්වර්ක් එකකින් කිව්වොත් මම කියපු ඔය ටීප් එක ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ඔයාව ගන්නවා කියලා හිතන්නකෝ.
ඔයාව අරගෙන ඉන්ටර්නැෂනලි මාකට් කරනවා. ඒගොල්ලන් ගොඩක් වෙලාවට 100ක් ගත්තොත් 80ක් ෆේල් වෙනවා. 20% තමයි ඉන්ටර්නැෂනලි සක්සස් වෙන්නේ. ඒ කියන්නේ ඕනෙම දෙයක් එහෙමනේ අපි උනත් 100ක් කරපුවාම 20ක් හරියනවා. එහෙමනේ වෙන්නේ. එතකොට වෙන්නේ ඉන්ටර්නැෂනලි අප්සෙට් යන ඉතුරු 80. ඒගොල්ලන් ඊට පස්සේ බලනවා මම මේ ආයෝජනය කරපු සල්ලි වලින් කීයක් හරි මට ආපහු ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ මාකට් එකෙන්මයි ආපහු. ඔයා ශ්‍රී ලංකන් ආටිස්ට් කෙනෙක් ගන්නවා ඉන්ටර්නැෂනලි අරගෙන ඔයා මාකට් කරනවා ෆේල් වෙනවා. කීයක් හරි ඉන්වෙස්ට් කරපු එක රිකවර් කරගන්න ආපහු එනවා ලංකාවට. එතකොට මෙතන කොපිරයිට් පද්ධතිය හරියට එන්නේ නැහැ කොහෙන්ද ගන්න. එතකොට I have zero right again if my investment fails at least my secondary recovery එකකුත් නැහැ මට. So it's high risk category. අල්ලන්නේ නැහැ. දැන් අර ක්ලියර්ද දැන් ඔය කියපු deep meaning එකේ in a nutshell ඔන්න ඔක තමයි වෙන්නේ. So until we get මේක හදාගන්නකම් ඉතින් YouTube වල වගේ පිහිට තමයි තියෙන්නේ අපේ ආටිස්ට්ලාට. අපි බලමු ඒ වගේ සුබ අනාගතයකට යන්න පුළුවන්ද කියලා සංගීත ශාස්ත්‍රය වගේම රටේ අනිත් හැම එකක්ම මේ විදිහට ඔබ ලස්සනට ඉදිරියට යයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉමු. ඉතින් මං කැමති අවසාන වශයෙන් මේ ඔබ නිසා ටුවර් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් US වලට යන්න ඉන්නේ. US වල ඉන්න කට්ටියටත් අපි ආරාධනා කරමු කොහොමද ට්‍රිප් එක මේ ටුවර් එක දිගහැරෙන්නේ කියලා අපි කට්ටියට මතක් කරමු. US වල කට්ටියටත් කියන්න ඕනේ අපි ඇත්තටම පටන් ගන්නේ ටොරොන්ටෝ වලින්. එතකොට ටොරොන්ටෝ, කැල්ගරි, එඩ්මන්ටන්, LA, හියුස්ටන්, මිනසෝටා, DC and New York ඔක්කොටම ආරාධනා කරනවා ෂෝස් වලට එන්න කියලා. ඊළඟට අපි මං හිතන්නේ ඩෝහා හටා වලට යනවා අපි ඔක්තෝබර් 25. දැන් ඒත් එක්කම ඉතුරු ටික ඒ පැත්තේ තියෙන ඉතුරු කන්ට්‍රීස් දැන් අපිත් එක්ක ටුවර් එකක් වගේ මේක ආපහු රීකන්වර්ට් කරගන්න අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. එතකොට ඒ ටුවර් එකක් තියෙයි. ඊළඟට අපි එනවා UK, France ඔය වගේ පැත්තකට. ඒක මේ අවුරුද්ද වෙයිද ඊළඟ අවුරුද්ද වෙයිද කියන එක අපි මේ තව ජූලයි ඕගස්ට් වෙද්දි තමයි ඒක අපි දාන්නේ එළියට. එතකොට අපි UK, France, එතකොට ඉටලි ටුවර් එකක් දැන් ප්ලෑන් කරගෙන යනවා එන අවුරුද්දේ. එතකොට ඒ අතරේ ජර්මනි, ඕස්ට්‍රියා ඔය වගේ රටවල් වලින් කතා කරගෙන යනවා. ඒ ටික තියෙනවා. ඒ අතරේ ලංකාවට එන හැම ස්පෑන් එකකම ශ්‍රී ලංකාව ඇතුළත් කොන්සර්ට් දැන් ඇත්තටම මේ ටිකෙත් කොන්සර්ට්ස් ටිකක් තියෙන්න තිබුණේ. හැබැයි මේ ඉෂුව එකත් එක්ක අපි ඒ ටික ඔක්කොම මේ මාසේ ඔක්කොම ටික කැන්සල් කරා. ජූලි මාසේ ශ්‍රී ලංකාව ඇතුළේ තියෙනවා කොන්සර්ට්ස්. ඒ අතර අපි මම හිතන්නේ අනුරාධපුර, කුරුණෑගල වගේ ඒ වගේ පැතිවල ප්ලෑන් කරගෙන යනවා. ඉතින් ඔබ නිසා එක්ක මේ ටිකේ ටිකක් ඉසි වෙලා තමයි ඉන්නේ. අවුරුදු 20ක් තිස්සේ අපි නිසා අපි වෙනුවෙන් වැඩ කරපු මේ මියුසික් ෆීල්ඩ් එක ලස්සන කරන්න තමන්ගේ හැකියාව තමන්ගේ ටැලන්ට් එක එළියට දාපු ඒ සුන්දර කලාකරුවෝ දෙපළ තමයි අද VIP සෙෂන්ස් එක්ක මාත් එක්ක එකතු වුණේ. පුදුමාකාර බිසි ෂෙඩියුල් එකක ඉන්නේ. ඇත්තටම වචනෙන් කියලා නිම කරන්න බැරි තරමේ බිසි මොහොතක මේ වෙලාවේ ඉන්නේ. ඒ වුණත් මං වෙනුවෙන් වෙලාවෙන් කරාට බොහොම ස්තුතියි බාති අයියා, සන්තෝෂ් අයියා. ටුවර් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහටත් තවත් මේ වගේ නිර්මාණ කරලා අපේ ජීවිත ලස්සන කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට අද වගේ මතකයි මම පොඩි කාන්දලා ඔයගොල්ලන්ගේ හැම දෙයක්ම ෆලෝ කරගෙන ආවා. 98 දී ඒ වසන්තයේ පර්ෆෝමන්ස් එකේ ස්ටේජ් එකේ කරපු පර්ෆෝමන්ස් එක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. එදා ඉඳන් ආපු හැම නිර්මාණයකටම මම ආදරය කළා. අලුත් ඇල්බම් එකෙත් ඇයි කලේ ආදරේ සින්දුවට මම පර්සනලි ගොඩාක් ආදරෙයි. අනිත් හැම සින්දුවකට වගේම. ඉතින් ඉදිරි සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රෙඩ් එඩිෂන් එකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ටුවර් එක වගේම. අපි ටුවර් එක ඉවරනාට පස්සේ ලංකාවට ආවම පොඩි ඉන්ස්ටුඩියෝ ටුවර් එකක් කරමු. behind the scenes කට්ටිය ගොඩක් දකින්නේ නැහැ. VNS ලා පිටිපස්සේ සාමාන්‍යයෙන් අපි ඔය දකින්නවාට වැඩි දෙයක් විශාල කාර්යභාරයක් පිටිපස්සේ වෙනවා. අපි ඒ ගැනත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ටුවර් එක ගිහින් එන්න අපි ඒකත් අපේ කට්ටියට පෙන්නමු. ඉතින් ඉදිරි සියලු යහපත් බලාපොරොත්තු ඉදිරි සියලු සංගීත වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි බාති අයියා, සන්තෝෂ් අයියා. බිසි ෂෙඩියුල් එකක් තියේදී VIP සෙෂන්ස් එකට මගේ අලුත් වීඩියෝ එකට මගේ අලුත් ඉන්ටර්වියු එකට මගේ ඉන්විටේෂන් එක බාර අරගෙන වෙලාව වෙන් කරාට අපි තව දවසක මුණ ගැහෙමු. Thank you very much. අපි එහෙනම් තවත් දවසක ලංකාවේ දන්න කියන පුද්ගලයෙක් එක්ක කතා බහ කරමු, මුණ ගැහෙමු, දොඩමළු වෙමු. සමහර විට ඒ ඔබ වෙන්නත් පුළුවන්. මං කැමති ඔබව කියවන්න. මේ අහනවා මං පැනයක් දෙමු බලන්න පිළිතුරක් VIP Sessions.